හරිද? ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර් කියන්නේ යම් කිසි සිටුේෂන් එකකට මිනිස්සෙකුට ඇඩැප්ට් වෙන්න කල් යන එක. උදාහරණයක් කියන්න. කාට හරි මේ කවුරු හරි ළඟම කෙනෙක් මැරිච් එක එකට එයාට මාස දෙකක් තුනක් යනකම් ඒ මනුස්සයා ඉන්නා වගේ විෂුවල් මේ පේන එක ඊළඟට ඊට පස්සේ ඒ මනුස්සයාගේ දවසේ වැඩ ටික කරගන්න බැරි එක බැරි වෙන එක ඊළඟට මේ ඒ ගැනම හිත හිත කල් ගෙවන එක ඒවා ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර්. හරිද ළමයි? හරිද? හරිද? හරි. ඊළඟට නෝමල් ග්‍රීෆ් එක ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර් එකයි වෙනස් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් නෝමල් ග්‍රීෆ් එකෙන් තමයි සාමාන්‍යයෙන් අපි දෙයකට දුක් වෙනවා නම් හරි දුක් වෙනවා නම් ඒක නෝමල් මිනිස්සෙකේ බිහේවියර් එකත් එක්ක කම්පෙයාර් කරන්න ඕන. හරිද? ඒ කියන්නේ අපි මොකට හරි දුක් වෙනවා සාමාන්‍ය බිහේවියර් එක මිනිස්සෙක් නැති වුණා හරි මොකට හරි සාමාන්‍ය මාසයක් වගේ යනකොට මේ මිනිස්සු රිකවර් වෙනවා. ඕන කෙනෙක් සාමාන්‍ය යම් කිසි මට්ටමක රිකවර් වෙනවා. එතකොට ඒකෙන් රිකවර් වෙන්නේ නැත්නම් එයා යන්නේ ඒ කියන්නේ බියොන්ඩ් ද ලිමිට් යනවා නම් එයා ඒක ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර්. හරිද? ඒ කියන්නේ අලුත් දෙයකට එයා ඇඩ්ජස්ට් වෙන්න දන්නේ නැහැ. ඒකේ අමාරු අපහසුතාවයක් තියෙනවා. ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර් කියන්නේ හරි පුරතල් ලෙඩක් ළම. හරිද? හරිද? හරිද ළමයි? හරියයි. ඊළඟට ඒක ග්‍රීෆ් වලින් වෙනස් වෙන්නේ ග්‍රීෆ් එකේ තියෙන ළමයි සාමාන්‍යයෙන් අපි එක්ස්පෙක්ට් කරන නෝමල් බිහේවියර් එක. උදාහරණයක් විදිහට මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එක අවුරුදු 70ක් හිටියා. ඔන්න පේෂන්ට් මලාට පස්සේ සතියක් දෙකක් යනකොට දාන්න දුන්නා. ඊට පස්සේ පේෂන්ට් ඔන්න රිකවර් වෙලා එනවා. එතකොට නෝමල් ග්‍රීෆ්. ස්ටිල් එයාට පොඩි මතක් වෙන දේවල් තියෙනවා. ඒ වුණාට එයා දවසේ වැඩ ටික නෝමලි මේ යම් තාක් දුරකට කරගෙන යනවා. එතකොට ඒක නෝමල් ග්‍රීෆ්. හරිද? හරිද? හරියයි. ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර් එකෙන් අර ICD-10 ක්‍රයිටීරියාස් ෆුල්ෆිල් කරන්න ගිහපු ගමන් ඒක එතකොට කෙලින්ම ડિප්‍රෙෂන්. හරිද? 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 ඔව් MCQ තියෙනවා ළමයි. හරිද? ඒ කියන්නේ මේක පැතොලොජිකල් ග්‍රීෆ්ද එහෙම නැත්නම් ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර්ද කියලා බලන්නේ කොහොමයි? හරිද? හරියයි. ඔය MCQ තියෙනවා. ඊළඟට ICD-10 ක්‍රයිටීරියාස් වල මේජර් ක්‍රයිටීරියාස් 3ක් තියෙනවා මයිනර් ක්‍රයිටීරියාස් 7ක් තියෙනවා. මේවා ඉන් ඇන්ඩ් අවුට් දැනන් ඉන්න ඕන ළමයි. හරිද? එකක් තමයි දැන් අපි ක්වෙස්චන් ස්ටෙම් එකක දීලා තියෙනවා නම් මේක මයිනර් ක්‍රයිටීරියා මේක මේජර් ක්‍රයිටීරියා කියලා අපිට ඒවා පික් කරගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ක්වෙස්චන් එකේ ස්ටෙම් එකේ දැන් ડિප්‍රෙෂන් එකක් නම් තීම් එක කියන්නේ සෑඩ්. හරිද? පේෂන්ට් වෙලා ඒ කියන්නේ නොකිය කේස් එකක් දීලා තිබුණා ડિප්‍රෙෂන් වලින් ඒක ස්ටෙම් එක කියවෙනකොටම අල්ලගන්න පුළුවන් වෙනවා මේක ડિප්‍රෙෂන් කියලා. ඒ කියන්නේ ඒක බලන්නේ තනිකරම ICD-10 එකේ ක්‍රයිටීරියාස් මොනවද කියලා. උදාහරණයක් ඉස්සෙල්ලාම බලන්න මේජර් ක්‍රයිටීරියාස් තියෙනවද කියලා. එකක් තමයි ડિප්‍රෙස් මූඩ්. ඒ කියන්නේ බලන්න පොරගේ මූඩ් එක සම්පූර්ණ වැටිච්ච මූඩ් එකක්ද තියෙන්නේ කියලා. ඊළඟට බලන්න lot of interest and enjoyment. ඒ කියන්නේ වෙනද සතුටින් කරපු දේවල් දැන් මේ සතුටෙන් නැතුවද කරන්න කියලා. හරිද? ඊළඟට reduced energy and increased fatigability. ඒ කියන්නේ මෙයාගේ energetic ගතිය අඩු වෙලාද. ඊළඟට මේක මේ fatigue lethargy ඒ වගේ complaints තියෙනවද කියලා බලන්න. ඕක තමයි major criterias 3. හරිද ළමයි? ඔක කටපාඩම් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ depression නම් මේ ටක් ගාලා ස්ටෙම් එක කිව්ව ගමන්ම ඔක ක්ලික් වෙනවා. කල්පනාවෙන් අල්ලගන්න ඕන එකම දේ තමයි ළමයි බයිපෝලර් ડિප්‍රෙෂන් එකද යුනිපෝලර් මේ නෝමල් ඩිප්‍රෙෂන්ද කියලා. හරිද? හරිද ළමයි? හරිද? හරි. ඩිප්‍රෙෂන් කියලා ස්ටෙම් එක දැක්ක ගමන්ම පැනලා ගන්න යන්න එපා මේක ඩිප්‍රෙෂන් කියලා. සමහරවිට ඔක බයිපෝලර් එකක ඩිප්‍රෙසිව් එපිසෝඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඇදගෙන නෑ වෙනවා ළමයි. හරිද? 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 හරිද?
හරි. හරි. එතකොට කොහොමද වෙන් කරගන්නේ බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් එකේ ડિප්‍රෙෂන්ද බයිපෝලර් ඇෆෙක්ටිව් එකේ ડિප්‍රෙෂන්ද එහෙම නැත්නම් මේ මේ බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් එකේ ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක්ද නැත්නම් පියෝ ડિප්‍රෙෂන් කියලා වෙන් කරගන්නේ කොහොමද? කොහොමද වෙන් කරගන්නේ? bipolar එක more rapid නේද onset එක හරියට rapid හරියට නේ. හරි ඔන්සෙට් එක රැපිඩ් තව suicidal risk එකක් කියන්නේ එකපාර ගොඩක් frequent නේද? ඒව තියෙනවා හරි delusions තියෙන්න පුළුවන් නේ. ඊටත් වැඩිය තව හොඳ කඩිනක් වීජ එකක් කියන්නකො මේ පැත්තෙන් මොකද මේ සිම්ටම්ස් පළවෙනි එපිසෝඩ් එක කොහොමද මොනවා හරි එක එපිසෝඩ්ඩක් හරි Manic තියෙන්න ඕන episode මැනික් එපිසෝඩ් එකක් එක. හරි තියෙන්න ඕන හරිද ගැන අනිවාර්යම පීවියස් හිස්ට්‍රි එක මැනික් එපිසෝඩ් එකක් තියෙන්න ඕන පළවෙනි එපිසෝඩ් එක බයිපෝලර් ડિප්‍රෙෂන් වුණා ડિප්‍රෙෂන් බයිපෝලර් ඩිප්‍රෙෂන් වල ලෝ මූඩ් එකක් නේද බයිපෝලර් කියන්න බෑ මොකද බයිපෝලර් වල ක්‍රයිටීරියා එකක් හරි එලිවේටඩ් මූඩ් එපිසෝඩ් එකක් තියෙන්න ඕන හරිද හරිද හරියි. හරිද ප්‍රශ්න කියවලා උත්තර ලියන්න ඕන මේ එක්සෑම් එකට දුන්නොත් හරිද ඊළඟට මේ මේජර් ක්‍රයිටීරියාස් තුන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්වෙස්චන් එක කියවද්දි බලන්න මේක ක්වෙස්චන් එකේ තීම් එක යන්නේ සෑඩ් එකේද කියලා. එයාගේ වෙන මේ ආර්ති නැති වෙලා මුත්ත නැති වෙලා ඊළඟට විනිපිරි දාලා ගිහලා මොකද කියලා ඔහම පත හැල්ලක් ඇද්දිනේ කොහෙන් හරි. එතකොට බලන්න ඒ තීම් එකේ යන්නේ කියලා. එතනින් ක්වෙස්චන් එකෙන් ඊළඟට පිකප් කරන්න බලන්න මේජර් ක්‍රයිටීරියාස් තුන එකක් දෙකක් ගන්න බලන්න. ඊළඟට මයිනර් ක්‍රයිටීරියාස් වලින් බලන්න. හරිද? එහෙම තමයි වැඩේ අහල්ලගෙන යන්නේ. හරිද? හරිද? හරියි. හරියි. හරි. ඊළඟට අනිත් එක මතක තියාගන්න පොයින්ට්ස් තමයි ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක් මේවා කරන්න at least 2 weeks ඕන. හරිද? ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක් මේ වෙන්න සති දෙකකවත් හිස්ටරියක් තියෙන්න ඕන. ඕවා MCQ වල දිගින් දිගටම අහලා දෙනවා ළමයි. හරිද? හරිද? හරියි. ඊළඟට ඩිෆරෙන්ෂියල් ඩයග්නෝසිස් විදියට ගන්න පුළුවන් දේවල් තමයි irritability, alcohol misuse. හරිද? irritability, alcohol misuse ඊළඟට මේ ෆෝබියාස් ගන්න පුළුවන් ෆෝබික් ඩිසෝඩර්ස් නුත් DD විදියට ගන්න පුළුවන්. හරිද ළමයි? මොකද patient කෙනෙක්ට comorbid depression වෙන්න පුළුවන් anxiety disorders නිසා. හරිද ළමයි? හරිද? ළමයි හරිද? එතකොට DDs බලද්දී හරිද පොඩ්ඩක් බලන්න substance abuse වගේම කෙලින්ම ගන්න පුළුවන් true කියලා. හරිද? මොකද ඒවයි low mood ඒවත් එක යන්න පුළුවන්. ඊළඟට substance abuse එකේ ළමයි cannabis වගේව ගන්න බෑ හැබැයි. හරිද? ඒව elevated mood පැත්තේ යන ඒවා. හරිද ළමයි? හරිද? හරියි. ඊළඟට ශ්‍රිසොපීනියා වුණත් හරි ළමයි මේ DD විදියට ශ්‍රිසොපීනියා හරිය ડિප්‍රෙෂන් වලට DD විදියට ශ්‍රිසොපීනියා ඒ වගේ දේවල් වුණත් ගන්න පුළුවන්. හරිද ළමයි? MC වල අහලා තිබිච්ච points. හරිද? හරියි. හරිද? ඒක වෙන්නේ ડિප්‍රෙෂන් සමානයි මේ low mood එක යන ශ්‍රිසොපීනියා. ශ්‍රිසොඇෆෙක්ටිව් ඩිසෝඩර් ගන්න පුළුවන් මේ ડિප්‍රෙෂන් වලට DD එකක් විදියට. ශ්‍රිසොඇෆෙක්ටිව් කියන්නේ ශ්‍රිසොපීනියා තියෙන patient කෙනෙක් mood symptoms ආවට පස්සේ affective disorder. හරිද? හරිද? හරියි. ඊළඟට somatic symptoms බලන්න කලින් ඔයාලට මේ හරිද? එතකොට මෙන්න මේක තමයි මේජර් ක්‍රයිටීරියාස් ටික. හරිද? මේජර් ක්‍රයිටීරියාස් ටික මේක මයිනර් ක්‍රයිටීරියාස් ටික මේක. මෙන්න මේ ටික කොහොම හරි අටපාඩම් කරගන්න. මේකෙන් තමයි ડિප්‍රෙෂන් වලට ක්ලික් වෙනවද කියලා මේ වැඩේ අල්ලගන්නේ.
හරිද? මේ ස්ලයිඩ් එක තමයි මේ ડિප්‍රෙෂන් වල පාඩම් කරගන්න ඕන එක. එකක් තමයි depressed mood, loss of interest and enjoyment, increased fatigability ඔය ටික. හරිද? ඊළඟට reduce concentration and attention, ඊළඟට reduce self esteem and self confidence, ideas of guilt and unworthiness මේ ටික කියලා දීලා තියෙනවා ඔයාලට. හරිද? ඊළඟට අනාගතය ගැන කිසිම මේ ප්‍රිය hope එකක් නැහැ. ඒක අපිටත් නැහැ. ඒ කියන්නේ මේ pessimistic views තියෙන මේ මට හරියයිද වරදිද දන්නේ නැහැ. ඊළඟට self harm and guilty, ඊළඟට ස්ලීප් එක ඩිස්ටර්බ් වෙලා, ඊළඟට loss of appetite අන්න ඒ වගේ. හරිද? එතකොට මේ මෙන්න මේ ක්‍රයිටීරියාස් ටික බලා ගන්න ડિප්‍රෙෂන් වල මෙන්න මේ ටික තමයි මේ ඔළුවේ තියෙන්න ඕන දේවල් ටික. හරිද? හරිද? හරියයි. ඊළඟට මයිල්ඩ් එකක් එන්න නම් 2.2 තියෙන්න ඕන. ඊළඟට මොඩරේට් එකක් එන්න නම් 2.3 තියෙන්න ඕන මේවෙන්. උඩේ වයින් 2යි යටේ වයින් 3ක් තියෙන්න ඕන මොඩරේට් එකක් වෙන්න නම්. හරිද? ඊළඟට සිවියර් ડિප්‍රෙෂන් එක නම් උඩ ක්‍රයිටීරියාස් තුනම ෆුල්ෆිල් වෙන්න ඕන, යටේ වයින් 4ක් තියෙන්න ඕන. හරිද? හරිද? හරියයි. කියලා දෙනවා වේගෙ වැඩි වගේ නෑ නේද? නෑ. හරිද? ඊළඟට entity එකක් තියෙනවා severe depression with psychotic symptoms and without psychotic symptoms කියලා. psychotic symptoms කියන්නේ delusions hallucination. ඕවා තියෙනවා නම් psychotic symptoms තියෙනවා කියලා කියනවා. නැත්නම් psychotic symptoms නැහැ කියලා කියනවා. depression කට්ටියට psychotic symptoms එන්න පුළුවන් ද බැරිද ළමයි? පුළුවන්. හරියට හරි. ඒ කට්ටියට psychotic symptoms එන්න පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක් කියන්න බැහැ ළමයි. සති දෙකට වැඩි අඩු කාලයක් නම් ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක් කියලා කියන්න බෑ. හරිද? හරි. අනිත් එක තමයි කවුරු හරි මිනිස්සෙක් තමන්ගේ දිනදා ජීවිතේ වැඩ කටයුතු ටික සාමාන්‍ය විදිහට කරගෙන යනවා නම් ඒ මනුස්සයාට ડિප්‍රෙෂන් තියෙන විදියක් නැහැ ගොඩක් වෙලාවට ළමයි. හරිද? එතකොට ඒ කියන්නේ මේ සෝෂල් ඉම්පයර්මන්ට් එකක් කරනවා. තමන්ගේ ඇක්ටිවිටීස් වල ඒ වගේ ඉම්පයර්මන්ට් එකක් කරනවා කාට හරි ડિප්‍රෙෂන් තියෙනවා නම්. හරිද? ඊළඟට ඒ තමයි සයිකොටික් සිම්ප්ටම්ස් තියෙන කට්ටියට ඩිලූෂන්ස් තියෙන පුළුවන්, හැලුසිනේෂන්ස් තියෙන පුළුවන්. සමහර වෙලාවට ඇබ්නෝමල් පොස්චර්ස් පවා පෙන්වන්න පුළුවන්. හරිද? ස්ටූප මතකයිනේ? ස්ටූප කියන්නේ නිකන් අර පිළිමේ වගේ ඉන්න පොස්චර්ස් කියලා දුන්නා. ෆ්ලෙක්සිබිලිටි කියලා ටිකක් කියලා දුන්නා. මතකයි නේද? ළමයි එච්චර ඒවා දැනට මතක තියාගන්න ඕනේ නැහැ. සිවියර් ડિප්‍රෙෂන් පේෂන්ට් කෙනෙකුට postural abnormalities එන්න පුළුවන් කෙනෙක් මතක තිබ්බහම වැඩිත් එක්ක ඇති. හරිද? හරියයි. අනිත් එක තමයි ડિප්‍රෙෂන් යන්න පුළුවන් තීම්ස් තමයි දුක කියන එකේ යන්න පුළුවන්. ඊළඟට දුප්පත්කම කියන එකේ තීම්ස් වල යන්න පුළුවන්. ඊළඟට මොනවා හරි ඩිසාස්ටර් එකක් වෙයි කියන එක යන්න පුළුවන්. අනිත් එක reputation. ඒ කියන්නේ අපි අර මේ වැළපෙන්නේ සමහර දෙයක් කරන්න බැරි වුණා කියලා අන්න ඒ වගේ තීම්ස් වල යන්න පුළුවන්. හරිද? හරියයි. ඊළඟට අප්පා මෙතන බයිපෝලර් ડિප්‍රෙෂන් නේද නේ පොස්ට් මැනේජ්මන්ට් වලට ටිකයි තියෙන්නේ නේ. ළම මේ නෝට් එක ඉතුරු ටික නැහැනේ. මේ හරිද? එතකොට බලන්න ડિප්‍රෙෂන් එකත් හිත බලන්න. ડિප්‍රෙෂන් වලට දෙන ඩ්‍රග්ස් මොනවද ළමයි? ડિප්‍රෙෂන් වලට දෙන ඩ්‍රග්ස් මොනවද? ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් දෙන්න පුළුවන්. ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් දෙන්න පුළුවන්. මේ එන්න බලන්න මේකේ මොකද්ද ෆස්ට් ලයින් ඩ්‍රග් එක ડિප්‍රෙෂන් වලට දෙන? ෆ්ලොක්සෙටින්. සෙකන්ඩ් ලයින් ඩ්‍රග් එක මොකද්ද? සෙකන්ඩ් ලයින් ඩ්‍රග් එක
second line drug එක ළමයි second line drug එක මොකද්ද වෙන්ලා SNRI එක. ඔව් venlafaxine අනිත් එක duloxetine and venlafaxine duloxetine and venlafaxine හරිද ඊළඟට anti depressant drugs කොච්චර කාලයක් කන්ටිනියු කරන්න ඕනද antidepressant drugs 6 to 9 months. 6 to 9 months අඩුම තරමේ 9 months මේ ඒක මේව කරන්න ඕන antidepressant drugs හරිද ඉන්න බලන්න මේකේ විනාඩියක් දෙන්න මට ටැබ් එකේ අහුණා මේව එක මම දැන් ඒකෙන් කියාගෙන යන්නද මේ වලට පෙන්වන්න විදියක් නැති ඒක මං කියාගෙන යන්නද කමක් නැද්ද ළමයි මේ මොකද්ද ස්කේල් එක ડિප්‍රෙෂන් මන්නේ ස්කේල් දෙකක් කියන බලන්න මොනවා හරි බෙක්ස් ස්කේල් එක තියෙනවා අනිත් එක පේරාජින ડિප්‍රෙෂන් ස්කේල් තියෙනවා හරිද මතකයිද ළමයි හරිද ડિප්‍රෙෂන් වල ස්කේල්ස් ගත්තාම බෙක්ස් ස්කේල් එක තියෙනවා අනිත් එක පේරාජින ඩිප්‍රෙෂන් ස්කේල්ස් තියෙනවා හරිද ඊළඟට කොහොමද ඇන්ටි ඩිප්‍රෙෂන් ඩ්‍රග් එක පටන් ගන්නෙ කොහොමද දෙන්න පුළුවන් පොඩිම ඩෝස් එක චූටිම ඩෝස් එකෙන් පටන් අරන් පොඩ රෙස්පොන්ස් එක බල ඩ්‍රග් එක ඉස්සරහට අරන් යන එක තමයි කරන්නේ හරිද හරියයි. ඊළඟට ඩ්‍රග්ස් වල මේ ස්ට්‍රෙන්ත් එක ගත්තාම ට්‍රයිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් වගේම මේ SSRI SNRI වගේම මේ ඉෆෙක්ටිව් හරිද SSRI SNRI වගේම ඉෆෙක්ටිව් හරිද ඒ වුණාට මේ කාඩියක් ප්‍රොෆයිල් එක එච්චර හොඳ නැහැ මේ ඩ්‍රග්ස් වල ට්‍රයිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් කාඩියෝටොක්සික් හරිද පේෂන්ට් කෙනෙකුට ලීතල් ඩෝසස් දුන්නාම පේෂන්ට් කෙනෙක් එකපාරට ලීතල් ඩෝසස් ගත්තොත් මැරෙන්න පුළුවන් කාඩියක් ඇරස්ට් එහෙම වෙන්න පුළුවන් හැබැයි ෆ්ලෝක්සටින් වගේ ඩ්‍රග්ස් ගොඩක් දුන්නා කියලා එහෙම ලොකු උලක් කියන්නේ නැහැ හරිද ඒක අයර හයිපොනෙට්‍රීම් එකක් එන්න පුළුවන් නේද? ඔව් හයිපොනෙට්‍රීමියා එන්න පුළුවන් තව අර මේ ඇන්ටිකෝලිනර්ජික් ඉෆෙක්ට්ස් ඒවා එන්න පුළුවන් SSRI ඒවයි වෙන වෙනම මොනවද ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් කියලා පොඩ්ඩක් සයිකෝ ෆාර්මකොලොජි කරද්දී බලන්න ඕනේ හරිද හරිද ට්‍රයිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් එකේ ඇමිට්‍රිප්ටලින් ඕව තමයි දෙන්න පුළුවන් ප්‍රොමිප්‍රොමයින් ඇමිට්‍රිප්ටලින් හරිද නෝට්‍රිප්ටලින් ඕව තමයි ඒ ඩ්‍රග්ස් දෙන්න පුළුවන් දැන් අලුතෙන් SSRI SNRI තියෙන නිසා අපි ඒ ඩ්‍රග්ස් වලට එච්චර යන්නේ නැහැ හරිද හරියයි. ඊළඟට මොනොඇමින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් කියලා ඩ්‍රග් ක්ලාස් එකක් තියෙනවා ඒක පුළුවන් පාවිච්චි කරන්න මේ ඒකත් ඇන්ටිඩිප්‍රෙසන්ට් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හරිද එතකොට SSRI SNRI ගැන පොඩ්ඩක් මෙහෙට බලා ගන්න ඩ්‍රග් ඩෝසස් ඔයාලගෙන් කොතන හරි අහලා තියෙනවද MCQ වල ඩ්‍රග් ඩෝසස් අහලා තියෙනවද නෑ. අහලා නැහැ ෆ්ලුවොක්සටින් නම් 20 එහෙනම් මම ඒක දීලා තියෙනවා ඕනොන බලා ගන්න ඕන නැත්නම් බලන්න එපා හරිද බයිපෝලර් ડિප්‍රෙෂන් එකක් ගැන කියලා දීගෙන යන්නම් බයිපෝලර් ડિප්‍රෙෂන් එකක් මැනේජ් කරන්නේ මොන ඩ්‍රග්ස් දීලාද බයිපෝලර් ડિප්‍රෙෂන් එකක් මැනේජ් කරද්දී ඔලෙන්සපයින් ෆ්ලුවොක්සටින් හරියටම හරි ඔලෙන්සපයින් මේ ෆ්ලුවොක්සටින් එක කියන්නේ කම්බයින් කරන්න ඕන හරිද ඒ කියන්නේ ඇන්ටිසයිකොටික් එකයි මේ ඇන්ටිසයිකොටික් එකයි ඇන්ටි ඩිප්‍රෙෂන්ට් එකයි කම්බයින් කරලා දෙන්න ඕන අනිවාර්යෙන්ම හරිද ඒ කියන්නේ මේ මෙතනදි කියලා දීගෙනම යන්න හරිද
කියන්නේ බයිපෝලර් ડિප්‍රෙෂන් එක මැනේජ් කරගෙන යද්දී දෙන්නෝ කීයටවත් ඇන්ටි ඩිප්‍රෙසන්ට් විතරක් යූස් කරන්න හොඳ නැහැ. එතකොට පේෂන්ට්ගේ මූඩ් ෂිෆ්ටිං එක වැඩි වෙනවා. බයිපෝලර් එක්කෙනෙකුට ඇන්ටි ඩිප්‍රෙසන්ට් එකක් විතරක් දුන්නොත් එයාගේ මූඩ් ෂිෆ්ටිං එක වැඩි වෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ෆ්ලුօක්සටින් එකයි ඔලන් මේ ඇන්ටිසයිකොටික් එකයි කම්බයින් කරලා තමයි දෙන්න ඕන. එතකොට ඔලන්සපින් යනවා නම් ඩෝසස් ඕනද? ළමයි ඩෝසස් ඕනද? නෑ. එකට 4 අනුපාතයට තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔලන්සපින් ඇන්ටිසයිකොටික් එකකින් එකක් යද්දි ඇන්ටි ඩිප්‍රෙසන්ට් එකකින් ඒ වගේ 4 ගුණයක් වෙන විදිහට එකට 4 අනුපාතය තමයි හැමතිස්සෙම යන්න ඕනේ. ඒ කියන්නේ 5 නම් 20 10 නම් 40. හරිද? හරියි. හරිද? ඊළඟට බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් වල සෙකන්ඩ් ලයින් ට්‍රීට්මන්ට් එක තමයි ලැමොට්‍රිජින්. හරිද? සෙකන්ඩ් ලයින් ට්‍රීට්මන්ට් එක ලැමොට්‍රිජින් දෙන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රෙග්නන්සි එකේදී කාට හරි අම්මා කෙනෙකුට ලිතියම් දෙන්න බෑනේ. ඒක ප්‍රෙග්නන්සි එකේ දෙන්න බෑනේ. එතකොට ඒ වෙනකොට ලැමොට්‍රිජින් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? MCQ වල අහලා තියෙනවා. හරිද? හරිද? හරියි. ડિප්‍රෙෂන් ගැන ඔය ටික ඇති නේද? ළමයි ඇති අය. මම බයිපෝලර් ගැන කියලා දෙන්නම්. බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් එකේ ඒ කියන්නේ මූඩ් එක shift වෙන එක තමයි මෙතන තියෙන ලොකුම සීන් එක. හරිද ළමයි? ස්ක්‍රීන් එක පේනවද? ළමයි ස්ක්‍රීන් එක පේනවද? ඔව් ඒ පේනවා. හරිද? ඊළඟට මේකේ තියෙන ප්‍රධානම දේ තමයි මේකේ සාමාන්‍යයෙන් හිස්ටරි එක යන්නේ පේෂන්ට්ගේ මූඩ් එක රැපිඩ්ලි shift වෙනවා. පට ගාලා මූඩ් එක මාරු වෙනවා. ඒ කියන්නේ මැනික් එකයි හයි මූඩ් එකට කියනවා මැනික් එපිසෝඩ් එකක් කියලා, ලෝ මූඩ් එකට කියනවා ડિප්‍රෙසිව් එපිසෝඩ් එකක් කියලා. ඔය දෙක අතරේ මූඩ් එක මාරු වෙන එක තමයි වෙන්නේ බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් එකේ. හරිද? එතකොට මේකේ අනිවාර්යෙන්ම බයිපෝලර් ඩිප්‍රෙෂන් එක පළවෙනි පාරම හෙන ගන්නවා වගේ දෙන්නේ නැහැ ළමයි. හරිද? එක්ක හිස්ටරි එකක් දෙනවා නම් කෙලින්ම ඒකේ අර ඕවර් ස්පෙන්ඩින් ඊට පස්සේ සින්දු ගිය පාර දුවන එකක් හරි රෝමින් එකක් හරි එහෙම නැත්නම් මේ පේෂන්ට්ගේ හයි රිස්කි බිහේවියර් එකක් හරි නිින්ද නැතුණාම පේෂන්ට් අවුල් වෙනවා කියලා හරි ඒ වගේ හින්ට් එකක් දෙනවා ළමයි මේ පේෂන්ට් බයිපෝලර් කියන එක කියන්න. හරිද? හරිද? හරියි. ඊළඟට දෙගැන ඒ වගේ හින්ට් එකක් අනිවාර්යෙන් දෙනවා මේ පේෂන්ට් බයිපෝලර් කෙනෙක් කියලා කියන්න. ඊළඟට වැදගත්ම MCQ නිතර ටෙස්ට් වෙන පොයින්ට් එකක් තමයි ළමයි මේල් ටු ෆීමේල් රේෂියෝ එක බයිපෝලර් 1:1. මේවා හැමදාම චෙක් වෙනවා. හරිද? ඊළඟට ඇවරේජ් ඒජ් ඔන්සෙට් එක 18 years. හරිද? මේවා හැමදාම MCQ වල ක්ලික් වෙන තැන්. හරිද? ඊළඟට මේනියා තියෙන පේෂන්ට් කෙනෙක්ගේ එයාගේ තියෙන ෆීචර්ස් තමයි persistent elevate mood එක. හරිද? ඒ කියන්නේ දිගින් දිගටම mood එක elevate වෙලා තියෙනවා. හරිද? ඊළඟට එයාට increased energy ඕන වැඩක් කරන්න පුළුවන් ඇඟේ පතේ හයිය තියෙනවා. ඊළඟට අර අපි අර ගංජි ගැහුවා මිනිස්සෙක් ඉන්නේ. අන්න ඒ වගේ ලෙවල් එකෙන් තමයි එයාලා ඉන්නේ. හරිද? හරිද? ඒ කියන්නේ අනිත් එක ෆීචර් එකක් තමයි ඒගොල්ලෝ ගොඩාක් රිස්කි බිහේවියර්ස් වල යෙදෙනවා. හරිද? හිතාගන්න බැරි මට්ටමේ රිස්කි බිහේවියර්ස් වල කිසිම ගාණක් නැතුව යෙදෙනවා. අපිට ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් අර ළමයි දෙන්නෙක් හැදගෙන පාර දුවනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ ආපු පේෂන්ට් කෙනෙක් මං කියන්නේ. ඊළඟට අනිත් අයිඩියාස් තමයි ළමයි මේගොල්ලෝගේ තියෙන අයිඩියාස් ගත්තොතින් මේ ඩිලූෂන්ස් ග්‍රැන්ඩියෝස් ඩිලූෂන්ස් තියෙනවා. ඒ කියන්නේ අපිට යාලට සුපර් පවර්ස් තියෙනවා. ඊළඟට ගොඩක් ලොකු ඇඳුරුම්කම් තියෙනවා. අන්න ඒ වගේ කතන්දරයක් තියෙනවා මේ බයිපෝලර් කට්ටියගේ.
හරිද? ඒව තමයි ටැකල් කරගන්න පොයින්ට්ස්. නෑ අම්මේ අරගොල්ලෝ. හරිද ළමයි? හරිද? ඊළඟට ඊළඟට ගත්තාම මැනික් එපිසෝඩ් එක ඩයග්නෝස් කරන්න අන්තිමටුවෙන් සතියක් තියෙන්න ඕන. සතියකට අඩුවෙන් ඩයග්නෝස් කරන්න බෑ මේ පේෂන්ට මේනියා තියෙන්නේ කියලා. හරිද? හරියයි. අනිත් එක තමයි කවුරු හරි පේෂන්ට් කෙනෙක්ට මැනික් එපිසෝඩ් එකක් තියෙනකොට ඒ මැනික් එපිසෝඩ් එකෙන් පේෂන්ට්ගේ ලයිෆ් එකට සිග්නිෆිකන්ට් මේ අවුල් ඩිස්ට්‍රක්ෂන් එකක් තියෙන්න ඕන. උදාහරණයක් ගත්තාම ළමයි ඒ කියන්නේ ඒක පේෂන්ට රිස්කි. හරිද? මැනික් එපිසෝඩ් එකක් පේෂන්ට රිස්කි. අනිත් එක තමයි කමියුනිටි එකට රිස්කි. බොහොම හොඳට ඔලුව කල්පනා කරලා MCQ ගහන්න ළමයි. ඒ කියන්නේ ඒකේ අහන්නේ කොමන් සෙන්ස්. සයික් පේපර් එකේ තනිකරම අහන්නේ කොමන් සෙන්ස්. හරිද? එතකොට මේ ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හරිද? සයික් පේපර් එකේ තනිකරම අහන්නේ කොමන් සෙන්ස්. හරිද? ආමට ඩිප්‍රෙෂන් වල කියන්න බෑ ළමයි. කාට හරි මේ ඩිප්‍රෙසිව් පේෂන්ට් කෙනෙකුට සයිකොටික් සිම්ප්ටම්ස් තියෙනවා නම් දෙන්න ඕන ඩ්‍රග්ස් මොනවද? ඇන්ටිසයිකොටික් ඇන්ටිසයිකොටික්ස් දෙන්න ඕන. ඇලපෙරිඩෝල්. ඔව් ඒව දෙන්න ඕන. ඇන්ටිසයිකොටික්ස් දෙන්න ඕන. හරිද ළමයි? හරිද? හරියයි. ඊළඟට හයිපෝමේනියා කියලා එකක් තියෙනවා ළමයි. හයිපෝමේනියා කියන්නේ මැනික් එපිසෝඩ් එකේ සර අඩු එක තමයි හයිපෝමේනියා කියන්නේ. එතකොට හයිපෝමේනියා කට්ටියගේ සාමාන්‍ය මූඩ් එක එලිවේට් වෙලා හැබැයි අර සයිකොටික් සිම්ප්ටම්ස් එච්චර නැහැ. හයිපෝමේනියා කියන්නේ හිම කතන්දරයකට. හරිද ළමයි? හරියයි. ඊළඟට මෙන්න මේ වගේ වන අහනවා ළමයි. හරි මොනවද පේෂන්ට් එකෙන් ප්‍රොබ්ලම්ස් මොනවද කියලා. ඒ කියන්නේ යාට ඇටෙන්ෂන් එක අඩු වෙනවා, ඊට පස්සේ කන්සන්ට්‍රේට් කරගන්න බැරි වැඩි වෙනවා. ඊළඟට සෙක්ෂුවල් ඩිස්ඉන්හිබිෂන් කියන එක මාකට් ෆීචර් එකක් බයිපෝලර් කේස් එක දෙන. ඒ කියන්නේ ඒ පික්චර් එකේ තියෙන බලන් සෙක්ෂුවල් ඕවර් ස්පෙන්ඩිං, සෙක්ෂුවල් ඩිස්ඉන්හිබිෂන්, පුවර් ජජ්මන්ට්, ඉම්පල්සිව් තේරෙනව නේද? පුවර් කන්සන්ට්‍රේෂන්, ඊට පස්සේ ඉරිටබල්. හරිද? ඊළඟට හරිම ටොකටිව්. හරිද? ඊළඟට සමහරලාට පේෂන්ට් කෙනෙක් තමන්ගේ සෙල්ෆ් කෙයාර් එක නිග්ලෙක්ට් කරනවා පා වෙන්න පුළුවන්. මේ මැනික් එපිසෝඩ් එක අන්තිමටම ගියාම. හරිද? හරියයි. ඊළඟට ගොඩක් වෙලාවට මේ පේෂන්ට්ලට එන්නේ ග්‍රැන්ඩියෝස් ඩිලූෂන්. ඒ කියන්නේ ලොකු මිනිස්සෙක් අඳුරනවා වගේ මේ දේවල් තමයි ඒගොල්ලෝ කියන්නේ. කියන්නේ ග්‍රැන්ඩියෝස් සුපර් පවර්ස් තියෙනවා, ඊළඟට දෙයියොන්ගේ වරම් තියෙනවා. අන්න ඒ වගේ සුපර් පවර්ස් ගැන තමයි කතා කරන්නේ. ඊළඟට මේ පේෂන්ට්ලට අර ඇහෙන්න පුළුවන් අර ඔඩිටරි හැලුසිනේෂන්. ඔඩිටරි හැලුසිනේෂන් වල ෆස්ට් පර්සන්, සෙකන්ඩ් පර්සන්, තර්ඩ් පර්සන් වෙන් කරගන්නේ කොහොමද? ළමයි තමන්ගේම බොඩි එකෙන් කතා කරනවා ගැහෙනවා නම් ෆස්ට් ෆස්ට් පර්සන්. පර්සන් තමන්ට කවුරු හරි කතා කරනවා ගැහෙනවා නම් සෙකන්ඩ්. Second person. තර්ඩ් එකට තමන් ගැන කතා කීප දෙනෙක් කරනවා කතා කරනවා. කරනවා ඒක තර්ඩ් පර්සන්. අද ඔන්න ඔය දේවල් අහලා තියෙනවා. ඔය ගෝයින් මේ ගහගන්න පුළුවන් වෙන MCQ. හරිද? ඊළඟට the person has had an at least 2 episodes of mood disorder. ඒ කියන්නේ bipolar affective disorder කියන එක ජජ් කරන්න යන්න එපා ළමයි. අර mood symptoms දෙකක්වත් නැත්තම්. හරිද? ඒකෙනුත් එකක් අනිවාර්යයෙන්ම elevated mood තියෙන්න ඕන. තේරුණා නේද? ඩිප්‍රෙසිව් එපිසෝඩ් එකක් තිබුණා කියලා එයා බයිපෝලර් වෙන්නේ නැහැ. හරිද? හරිද? හරියයි. ඕව තමයි වැදගත් පොයින්ට්ස් ළමයි ඈ. ඊළඟට බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් වලට ජෙනටික් කම්පොනන්ට් එකක් තියෙනවා. හරිද? ජෙනටික් කම්පොනන්ට් එකක් තියෙනවා. ඊළඟට එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් බලපානවා. ඒ කියන්නේ චයිල්ඩ්හුඩ් වල සෙක්ෂුවල් ඇබියුස් වෙලා තියෙනවා නම්, ඊළඟට ස්ට්‍රික්ට් පේරන්ටල් කන්ට්‍රෝල් යටතේ වෙලා තියෙනවා නම්, හරිද? ඊළඟට
මේ සයිකොලොජිකලි ඇබියුස් වෙලා තියෙනවා නම් හරිද? ඒ වයින් මිනිස්සෙක් මේ බයිපෝලර් වෙන්න පුළුවන්. හරිද? රිස්ක් ෆැක්ටර්ස් තෝරන්න දුන්නොත් බොහොම කල්පනාවෙන් මොලේ කල්පනා කරලා තෝරන්න පුළුවන් වෙන්න ඕන. අනිත් එක තමයි ළමයි බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් වල ට්‍රිගරින් ෆැක්ටර්ස් තියෙනවනේ. මෙන්න මේක නිසා තමයි ඩිසීස් එක ෆ්ලෙයර් අප් වෙලා ආවේ කියලා. හරිද? හරිද? හරියයි. එතකොට ඒ ෆ්ලෙයර් අප් වෙලා ඩිසීස් එක ඇති කරන්න පුළුවන් දේවල් වලින් එක පළවෙනිම එක තමයි නිින්ද නැතිකම. පේෂන් කෙනෙක් නිින්ද නැහැ කියලා කියනවා නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන බයිපෝලර් වල මැනික් එපිසෝඩ් එකක් ඉම්පෙන්ඩින් තියෙන්නේ කියලා. හරිද? 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 ඊළඟට හරියයි. කොමෝබිඩ් සබ්ස්ටන්ස් ඇබියුස් තියෙනවා නම් කාර හරි පේෂන් කෙනෙකුට කොමෝබිඩ් සබ්ස්ටන්ස් ඇබියුස් තියෙනවා නම් ඒ මනුස්සයාට මේ කැනබිස් වගේ දේවල් වලින් ටක් ගාලා යට ගිහලා තියෙන ඒ කියන්නේ අන්ඩර් කන්ට්‍රෝල් තියෙන බයිපෝලර් එකක් උඩ එන්න පුළුවන්. හරිද? බයිපෝලර් මැනේජ්මන්ට් එකේදී ටාගට් දෙකක් තියෙනවා. එක ටාගට් එකක් තමයි ඇකියුට් මේනියා එක සෙටල් කරගන්න එක. දෙවෙනි එක රිලැප්ස් එක අඩු කරගන්න එක. හරිද? ඒ කියන්නේ දෙවෙනි පාරක ඩිසීස් එකක් උඩ එන එක නතර කරගන්න එක තමයි මේ රිලැප්ස් එක නවත්තනවා කියන්නේ. ඇකියුට් එකට ඇටැක් කරන එක තමයි ඇකියුට් එපිසෝඩ් එක හැන්ඩල් කරනවා කියන්නේ. එතකොට දෙන්න පුළුවන් ඩ්‍රග්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මූඩ් ස්ටැබිලයිසර්ස් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම ඒකත් එක්ක ගමයි කියලා ඇන්ටිසයිකොටික්ස් දෙන්න පුළුවන්. හරිද? හරිද ළමයි? හරියයි. ඊළඟට අර කෙටි කාලෙට ගැන ඇන්ටිසයිකොටික් ඩ්‍රග් එකක් ලේවල් ස්ටැබිලයිස්ලා වැඩ කරන්න යම්කිසි කාලයක් යනවනේ. ඒ කාලයක් යන නිසා ඒ අතරට බෙන්සෝඩයිසපීන්ස් වලින් ෂෝට් කෝස් එකක් දෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පේෂන්ට් එකක් රෙක්ලස් ගතිය අඩු කරලා තියෙන එක තමයි බෙන්සෝඩයිසපීන් එකෙන් වෙන්නේ. ඒ කියන්නේ ඇන්ටිසයිකොටික්ස් මූඩ් ස්ටැබිලයිසර්ස් ඒ ඩ්‍රග් ලෙවල් බ්ලඩ් එකේ හරි ලෙවල් එකට ස්ටැබිලයිස් වෙනකන් හරිද? හරි ලෙවල් එකට බ්ලඩ් එක ස්ටැබිලයිස් වෙනකන් ෂෝට් ටර්ම් බෙන්සෝඩයිසපීන් කෝස් එකක් යන්න පුළුවන්. හරිද? හරියයි. ඊළඟට ඔය ෆැමිලි සපෝට් ඊළඟට ෆැමිලිගේ ක්වෙස්චන්ස් වලට ආන්සර් කරන එක MDT ටීම් ඔය ඉතින් පුළුවන් වෙන්න ඕන. හරිද? ඕන එකට ඔය ටික පුළුවන් ලියන්න. හරිද? හරිද ළමයි? හරියයි. ඊළඟට මොනවද මූඩ් ස්ටැබිලයිසර්ස් පාවිච්චි කරන්න පුළුවන් ඒවා. එකක් තමයි ලිතියම් අනිත් එක තමයි සෝඩියම් වැල්ප්‍රොයිට්. හරිද? එකක් තමයි පාවිච්චි කරන්න පුළුවන් එකක් ලිතියම් අනිත් එක සෝඩියම් වැල්ප්‍රොයිට්. අනිත් එක තමයි ඇන්ටිසයිකොටික්ස් වලින් හරිද? ඇන්ටිසයිකොටික්ස් වලින් ඒටිපිකල් ඒවා දෙන්න පුළුවන් නැත්නම් ටිපිකල් ඒවා දෙන්න පුළුවන්. ටිපිකල් ඒවා යට දෙකට හැලබරිඩෝල් වගේ ඒවා. ඒටිපිකල් තමයි ඔලැන්සපින් පිටැපින්. දැන් ඔය දෙක අතරින් වැඩි හොඳ ළමයි මේ ඒටිපිකල් ඒවා. මොකද ඒ වගේ මේ ප්‍රොෆයිල් එක හොඳයි. ඒ කියන්නේ මේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් ප්‍රොෆයිල් එක හොඳයි. හරිද? හැලබරිඩෝල් ඒ වගේ එන ඒවායි ප්‍රධාන ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් මොනවද? acute dystonia, muscle tonic. හරියටම හරි acute dystonia එන්න පුළුවන් පළවෙනි එක තමයි acute dystonia. අනිත් අර extra pyramidal parkinsons වගේ ඒවා ඊළඟට අර akathisia දිව එළියට දාන කොට දාන akathisia හරිද? ඔන්න ඔය වගේ antipsychotics වලට අදාළ මේ features ටික එන්න පුළුවන්. ඒ profile එක මතකයි නේද කියලා දීලා තියෙන්නේ. මතකයි නේද? ඔව්යි. ඊළඟට tremors එන්න පුළුවන් එහෙම. atypical antipsychotics වලට අදාළ main complication එක තමයි metabolic syndrome වෙන්න පුළුවන්. හරිද? එකක් තමයි weight gain එක, ඊළඟට cholesterol එහෙම dyslipidemia එන එක, diabetic mellitus එන එක. යා ඔන්නෝ තමයි මේ antipsychotics වලට අදාළව එන්න පුළුවන් cases. හරිද? හරියයි. ඊළඟට කවුරු හරි patient කෙනෙක්ට එහෙම ඉන්න අතරේ weight gain complaint කරනවා නම් patient අපිට metformin start කරන්න පුළුවන්. හරිද? හරියයි. ඊළඟට බයිපෝලර් ડિප්‍රෙෂන් එකක් මැනේජ් කරන හැටි මම ඔයාලට කියලා දුන්නා. කෙලින්ම තනිකරම මේ ඇන්ටි ડિප්‍රෙසන්ට් විතර පාවිච්චි කරන්නේ
ඇන්ටිඩිප්‍රෙසන්ට් එක ඇන්ටිසයිකොටික් එකයි කම්බයින් කරලා තමයි දෙන්නේ. ඊළඟට ලොං මේ ඇන්ටිඩිප්‍රෙසන්ට් නැවැත්තුවට පස්සෙත් අපි කන්ටිනියු කරන්න අවුරුදු 2ක් විතර මේ මෝඩ් ස්ටෙබිලයිසර්ස් කන්ටිනියු කරන්න ඕන. හරිද? ඒ කියන්නේ මෝඩ් ස්ටෙබිලයිසර්ස් වලින් කරන් ඉන්නේ මෝඩ් එක shift වෙන එක නවත්තන් තියන් ඉන්නවා. හරිද? හරිද? ඒ කියන්නේ හරියයි. ඇන්ටිසයිකොටික් එකයි බ්‍රේක්ඩවුන් දෙකේ යන ගම අර මේ මොනවද මේ ලිතියම් හරි වැල්ප්‍රොයිට් හරි අපි අරගෙන දීගෙන යනකොට ලිතියම් එක හරි වැල්ප්‍රොයිට් එකට දිගට කන්ටිනියු කරන්න ඕන. මොකද මේක නැවැත්තුවොත් පේෂන්ට් ආපහු අවුල් වෙනවා. තේරෙනව නේද? මූඩ් එක බැලන්ස් කරන් තියන් ඉන්නේ ලිතියම් එක නෙවෙයි සෝඩියම් වැල්ප්‍රොයිට් එක නෙවෙයි. හරිද? හරියයි. සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් මේක කන්ටිනියු කරන්න ඕනේ. ඒ කියන්නේ පේෂන්ට් සිම්ප්ටම්ස් නැති වෙන්න කන්සල්ටන්ට් කෙනෙක්ට විතරයි මේ ඩ්‍රග් එක නවත්තන්න හැකි මූඩ් ස්ටෙබිලයිසර් එක. ඊළඟට සමහර පේෂන්ට්ලට ඇන්ටිසයිකොටික්ස් පවා ලොකු කාලයක් තිස්සේ දෙන්න වෙන්න පුළුවන්. හරිද? ඇන්ටිසයිකොටික් එක නවත්තන්න නැතුව දීර්ඝ කාලීනව දෙන්න වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ මෝඩ් ස්ටෙබිලයිස් එකේ මේ මේන්ම ෆන්ක්ෂන්ස් දෙකයි තියෙන්නේ. එකක් තමයි මේ මෝඩ් එක ටක් කරලා shift වෙන එක නවත්තනවා. හරිද? ඒ කියන්නේ අනිත් එක තමයි රිලැප්ස් එකක් එන එක නවත්තනවා. ඒ කියන්නේ ආපහු අර මෝඩ් සිම්ප්ටම් එකක් අවුට්බර්ස්ට් එකක් එන එක නවත්තනවා. අනිත් එක එහෙම එකක් ආවත් ඒකේ සිවියරිටි එක අඩු කරනවා. හරිද? හරියයි. පේෂන්ට් කෙනෙක් මැනේජ් කරද්දී අනිවාර්යයෙන්ම පේෂන්ට් කියන්න ඕන පුළුවන් තරම් රෙස්ට් කරන්න කියලා. ඊළඟට නිින්ද නැති කරගන්න එපා. ඊළඟට බේත් ටික හරියට බොන්න. අනිත් එක මොනවා හරි ගෙදර කට්ටියට එඩියුකේට් කරන්න ඕන. මොනවා හරි මෙයාගේ බිහේවියර් එකේ වෙනස දෙකම පටගාලා පේෂන්ට් අරගෙන එන්න කියලා. හරිද? හරියයි. ඊළඟට මෙන්න මේ ලිතියම් ගැන ඉන් ඇන්ඩ් අවුට් දැනගන්න ඕන ළමයි. හරිද? ලිතියම් වල ස්ටාර්ටින් ඩෝස් එක 250 මේ හොඳ රැඟපද තියෙන කෙනෙකුට 500 දෙන්න පුළුවන්. හරිද? 500 දෙන්න පුළුවන් ලොකු කෙනෙකුට. ලිතියම් වල හරිද? ලිතියම් වල දැනගන්න ඕන සයිඩ් ඉෆෙක්ට්ස් දැනගන්න ඕන. ඒ කියන්නේ ඒකෙන් මෙටලික් ටේස්ට් එකක් තියෙනවා. ඊළඟට weight gain තියෙනවා. ඊළඟට psoriasis වගේ දේවල් වැඩි කරන්න පුළුවන් ලිතියම් වලින්. හරිද? ඊළඟට මේ ලිතියම් වලින් කිඩ්නි එකේ ADH බ්ලොක් කරන නිසා පොලියුරියා එකක් එන්න පුළුවන්. හරිද? ඊළඟට තව එන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට්ස් තමයි ලිතියම් ගිහලා තයිරොයිඩ් වලට ඇටැක් කරනවා, හයිපෝතයිරොයිඩිසම් වෙන්න පුළුවන්. ඕහනවා. හරිද? මේ කියන්නේ එතකොට පේෂන්ට් කෙනෙක් හයිපෝතයිරොයිඩ් නොතින් තයිරොක්සින් දෙන්න වෙන්න පුළුවන්. හරිද? ඊළඟට සමහරවිට පේෂන්ට්ලගේ ECG චේන්ජස් වෙන්න පුළුවන් ලිතියම් නිසා. හරිද? හරියයි. ඊළඟට ගොයිට එකක් එන්න පුළුවන් මං කිව්වා වගේ. ඊළඟට ලොන්ග් ටර්ම් ඉෆෙක්ට්ස් විදියට ලිතියම් ටොක්සිසිටි එකක් එන්න පුළුවන්. ලිතියම් වල තියෙන ලොකුම අවුල තමයි ළමයි ලිතියම් වල තියෙනවනේ කන්සන්ට්‍රේෂන් එකක් තියෙනවා. ඒ කන්සන්ට්‍රේෂන් එක පැන ගමන් ලිතියම් ටොක්සිසිටි එනවා. හරිද? ඒ කියන්නේ ළමයි මේ පේෂන්ට් කෙනෙක් ලිතියම් ටොක්සිසිටි කියන්නේ ලිතියම් තියෙන පුළුවන් ලෙවල් එක 1.2 to 1.5. හරිද? බ්ලඩ් එකේ ලිතියම් ලෙවල් එක මේන්ටේන් කරගන්න පුළුවන් වෙන්න ඕන 1 less than 1. within less than 1.5 වගේ තියාගන්න ඕන. මට මතක හැටියට 2 ගණන් යනකොට ඒක ටොක්සික් ඩෝස් එකක්. මේ තිබුණා මතක හැටියට. ඔව් හරිද? ඒ කියන්නේ මේ ලිතියම් ටොක්සිසිටි ෆීචර්ස් එන්න පටන් ගන්නේ ලෙවල් එක 1.2 එක්සීඩ් කරපු ගමන්. හරිද? ඒ කියන්නේ 1.2 වලට වැඩි අඩුවෙන් තියාගන්න ඕන හැමතිස්සෙම ඩ්‍රග් ඩෝස් එක. අයිඩියල්ම මේ ලිතියම් ලෙවල් එක තමයි 0.5 to 1.0. හරිද? ඒ කියන්නේ ලිතියම් නවත්තලා පැය 12කට පස්සේ ඔය රේන්ජ් එකේ තමයි තියන්නේ. මොකද ලිතියම් වලට තියෙන නැරෝ තෙරපියුටික් ඉන්ඩෙක්ස් එකක්. ඩ්‍රග් එකේ ටොක්සිසිටි ෂූට් වෙන තියෙන වින්ඩෝ එක ගොඩක් අඩුයි. එතකොට ඩ්‍රග් එක ඕවර්ඩෝස් කරොත් ටක් ගාලා මේ ටොක්සිසිටි ෂූට් වෙන්න පුළුවන්. ඒක නිසා ලිතියම් අන්තිම ඩෝස් එක අරන් පැය 12කට පස්සේ බ්ලඩ් එකේ කන්සන්ට්‍රේෂන් එක මේ යම් තියෙන්න ඕන 0.5යි 1යි අතරේ. එහෙම නැත්නම් මේ
drug එක not useful. less than 0.5 නම් drug එක not useful. හරිද? හරියයි. ඊළඟට ලිතියම් ටොක්සිසිටි එකක් අඳුරගන්න ළමයි පේෂන්ට්ලට ට්‍රෙමර්ස් එනවා, ඊළඟට nausea vomiting tremors එනවා, අතපය විවුලන්න පටන් ගන්නවා, cerebellar signs එක ඉරේ ඇවිද ගන්න බැරි වෙනවා, ඊට පස්සේ cardiac arrest එන්න පුළුවන්. හරිද? patient කෙනෙක් unconscious වෙලා fits ඇවිල්ලා death වෙන්න පවා පුළුවන්. හරිද? හරිද? හරියයි. කාට හරි ලිතියම් ටොක්සිසිටි එකක් ආවොත් පළවෙනි ස්ටෙප් එක තමයි patient හොඳට hydrate කරන එක. හරිද? ඊළඟට මේ සෝඩියම් වලින් මේ ලිතියම් එක්ස්ට්‍රේෂන් ෆැසිලිටේට් කරන එක නිසා හොඳට හයිඩ්‍රේට් කරගන්න එක තමයි පළවෙනි ස්ටෙප් එක. හොඳට හයිඩ්‍රේට් කරගන්න. එතනින් එහාට නම් ආන්න ඊට පස්සෙත් බැරි වුණොත් يعني එහෙමත් වැඩි ගොඩ දාගන්න බැරි වුණොත් patient හීමොඩයලයිස් කරන එක තමයි ඊළඟ ස්ටෙප් එක. හරිද? ඊට අමතරව ඩ්‍රග්ස් මේ ඩ්‍රග් එක යනවා නම් ඩ්‍රග් එක ස්ටොප් කරන එක තමයි පළවෙනිම ස්ටෙප් එක. ඔළුව කල්පනා කරලා MCQ ගහන්න. හරිද ළමයි? හරියයි. ඊළඟට සෝඩියම් වැල්ප්‍රොවේට් ගත්තම ළමයි වැල්ප්‍රොවේට් වල නම් ඒක ඇන්ටි කන්වල්සන්ට් ඉෆෙක්ට් එකකුත් තියෙනවා, මෝඩ් ස්ටැබිලයිසර් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. හරිද? එතකොට සෝඩියම් වැල්ප්‍රොවේට් වල සෙක්ෂන් නම් එච්චර අහන්න ගන්න නැති වෙනමයි. සයිඩ් ඉෆෙක්ට්ස් කීපයක් ඕනනම් බලා ගන්න. වැල්ප්‍රොවේට් වල ටෙරටොජෙනික් ඉෆෙක්ට් එකක් තියෙනවා. හරිද? සෝඩියම් වැල්ප්‍රොවේට් මේ වල ටෙරටොජෙනික් ඉෆෙක්ට් එකක් තියෙනවා කියන එක මතක තියෙනවා. හරිද? හරියයි. ඊළඟට weight gain tremors ඔය වගේ අර පොඩි කතන්දර ඕන ඒවා true මේ adverse effects වලට peripheral edema එකක් එන්න පුළුවන්. ඊළඟට මේ polycystic ovarian එන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් weight gain වගේ බය නැතුව ගහන්න පුළුවන් antipsychotics කියන්නේ psychiatric drugs වල ගොඩක් ඒවට weight gain වගේ වෙනවා. tremors, weight gain, GI irritability, GI side effects ඒවා එනවා. හරිද? හරියයි. එතකොට ලැමොට්‍රිජින්. හරිද? ලැමොට්‍රිජින් කියන්නේ ළමයි ඊළඟ ඩ්‍රග් ක්ලාස් එක මූඩ් ස්ටෙබිලයිසර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක පාවිච්චි කරනකොට මම ලැමොට්‍රිජින් ගැන කිව්වම ප්‍රෙග්නන්ට් අම්මලාට ලැමොට්‍රිජින් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒක ප්‍රෙග්නන්සි එකේදී සේෆ්. හරිද? ඒක සයිඩ් ඉෆෙක්ට් ලැමොට්‍රිජින් වල සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා ස්ටීව් ජොන්සන් සින්ඩ්‍රෝම්. හරිද? ඒ කියන්නේ මූණේ රෑෂ් දාලා එන කතන්දරයක් තියෙනවා. ඒක තමයි මේ ලැමොට්‍රිජින් වල සයිඩ් ඉෆෙක්ට් එක. එච්චරයි යහනේ එතනින් එහාට අහන්න ළමයි. හරිද? අනිත් එක තමයි මෝඩ් ස්ටැබිලයිසර්ස් විදියට මේ කාග්නිසපින්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ප්‍රෙග්නන්සි ඇන්ඩ් බ්‍රෙස්ට් ෆීඩින් වලදී කාග්නිසපින් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ප්‍රෙග්නන්සි කට්ටියට හරි. සෝඩියම් වැල්ප්‍රොවේට් දෙන්න බෑ. ප්‍රෙග්නන්සි කට්ටියට සෝඩියම් වැල්ප්‍රොවේට් දෙන්න බෑ, ලිතියම් දෙන්නත් බෑ. හරිද? ටෙරටොජෙනික් ඉෆෙක්ට්ස් නිසා. ඊළඟට මේ තියෙන ප්‍රෙග්නන්සි කට්ටියට ඒ කියන්නේ පරිස්සමින් දෙන්න පුළුවන්. ඒ වුණාට ලිතියම් ඒ වුණාට ඒක දෙන්නේ නෑ ළමයි. හරිද? මේ ලංකාවේ අපි දෙන්නේ නැහැ මේ ලිතියම් ප්‍රෙග්නන්සි කට්ටියට. ඒ කියන්නේ ප්‍රෙග්නන්සි එකේ දෙන්න පුළුවන් කියන්නේ ඕගනෝජෙනසිස් පීරියඩ් මැච් කරලා දෙන්න පුළුවන්. ඉච්ච රිස්ක් ගන්නපා ලිතියම් ප්‍රෙග්නන්සි එකේදී කන්ට්‍රාඉන්ඩිකේටඩ් කියලා ගත්තට මේ වැරද්දක් නැහැ. හරිද? බ්‍රෙස්ට් ෆීඩින් එකේදී නම් 100% කන්ට්‍රාඉන්ඩිකේටඩ්. හරිද? හරිද? හරියයි. ඊළඟට ඔය කෝෂන් දෙනවා කියන ළමයි ඕගනෝජෙනසිස් පීරියඩ් එක සති 16 වෙනිදා ඉවර වෙනවනේ. ඊට පස්සේ ලිතියම් ලෙවල් එක මේන්ටේන් කරගන්න එක. ඒ වුණාට ඒ කාඩියක් ටෙරටොජෙනික් ඉෆෙක්ට්ස් තියෙනවා ළමයි. හරිද? සෝඩියම් වැල්ප්‍රොවේට් අනිවාර්යයෙන්ම දෙන්න බෑ ළමයි. මොකද ඒවයි ටෙරටොජෙනික් ඉෆෙක්ට් එකක් තියෙනවා. හරිද? හරියයි.
ඔය ටික තමයි ළමයි බයිපෝලා ගැන කියන්න දෙන්නේ. බයිපෝලා හරිද තේරුණාද? මේවා නියමිතව කියලා දීලා තියෙන ළමයි ඈ. සිසෝෆ්‍රීනියා කියලා දෙන්නක් ඈ. ස්ක්‍රීන් එක පේනවද? ඔයි හරිද? සිසෝෆ්‍රීනියා වල සමීකරණ දෙන උමතුභාවය. හරිද? සිසෝෆ්‍රීනියා වල පොසිටිව් සිම්ප්ටම්ස් කියලා જાතියක් තියෙනවා නෙගටිව් සිම්ප්ටම්ස් කියලා જાතියක් තියෙනවා. හරිද? ඒකට අපි ඔය දකින පාරේ කෑ ගහ යන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ පොසිටිව් සිම්ප්ටම්ස් කියන කට්ටිය. හරිද? ඊළඟට නෙගටිව් සිම්ප්ටම්ස් කියන්නේ කවුරුහට තේරෙන්නේ එපති. හරිද? ඇන්හිඩෝනියා, ඒසෝෂල්, එවොලියුෂන්, එෆෙක්ටිව් ෆ්ලැට්නින්. හරිද? ඒ කියන්නේ මූඩ් එක මේ මූඩ් එක තනිකරම ෆ්ලැට් වෙලා ඊළඟට මේ සොසයිටි එකකින් මේ අයිසොලේට් වෙලා වගේ අන්න එහෙම ඉන්න සෙට් එකක් තියෙනවා. ඒකට තමයි කියන්නේ මේ ෂිසොෆ්‍රීනියාවේ නෙගටිව් සිම්ප්ටම්ස් කියලා. එතකොට සමහර MCQ වල තියෙනවා ළමයි මේ ඒ නෙගටිව් සිම්ප්ටම්ස් ටික තෝරන්න. ඒක තෝරගන්න හරි ලේසි ක්‍රමයක් තමයි මුලට ඒ අකුරෙන් පටන් ගන්න ඒවා හරි ළමයි. හරිද? එපති වල A, ඇන්හිඩෝනියා වල A, ඒ සෝෂලිටි වලට A, එවොලියුෂන් වල A, එෆෙක්ටිව් ෆ්ලැට්නින් වලට නැත්නම් එෆෙක්ටිව් බ්ලන්ඩින් වල A. මන්නම් ඔන්න ඔහම ඒව මතක තියන් හිටියේ. හරිද? නැත්නම් තීරම ටිකට පාඩම් කරන්න බෑන ළමයි. හරිද? හරිද ළමයි? හරි දැනට ඉතින් හදිසිය පාඩම් ගන්න එක නිසා බලන්න 5A's තමයි තියෙන නෙගටිව් සිම්ප්ටම්ස් වල තියෙන 5A's. හරිද? මම 4A's තියෙන එකක් කියලා දුන්නා. මොකටද? ඉක්දිකට 4A's තියෙන එක ඩිමෙන්ෂියා. මතකද? ඔයි හරිද? එතකොට ඒපැක්සියා ඊළඟට එග්නෝසියා ඒ හතර යන්නේ මේවට. හරිද? ඊළඟට සිසොෆ්‍රීනියා වල අනිත් පාඩම් කරගන්න ඕන ටික තමයි මොනවද ක්‍රයිටීරියාස් කියලා. හරිද? එතකොට ඒ ක්‍රයිටීරියාස් වල තියෙනවා minimum of one very clear symptom belong ඒ කියන්නේ මේ first A to D කියලා එක සෙට් එකක් තියෙනවා E to H කියලා ක්‍රයිටීරියාස් තව හතරක් තියෙනවා. හරිද? එතකොට A to D වලින් clear ක්‍රයිටීරියාස් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ E to H කියන group එකේ හරි clear ක්‍රයිටීරියාස් දෙකක් තියෙන්න ඕන. අනිත් වැදගත්ම දේ තමයි ළමයි symptoms මාස 6කට වැඩිය තියෙන්න ඕන. හරිද? මේ මාසයකට වැඩිය තියෙනවා. හරිද? සිසොෆ්‍රීනියා ඩයග්නෝස් කරන්න නම් ඒ තියෙන සිම්ප්ටම්ස් ටික මාසයකට වැඩිය තියෙන්න ඕන. හරිද? මෙන්න මේවා තමයි සිසොෆ්‍රීනියා වල ICD-10 ක්‍රයිටීරියාස් ටික. thought echo, thought insertion, thought withdrawal and thought broadcasting. සිසොෆ්‍රීනියා කේස් එකක් අල්ලන්නේ ළමයි. හරිද? ලේසිම අල්ලන්න පුළුවන් දේවල් තමයි commanding type මේ ඔඩිටරි හැලුසිනේෂන්ස් තියෙනවා. හරිද? එහෙනම්ද මං කියන එක? ළමයි හරියි. commanding type ඔඩිටරි හැලුසිනේෂන්ස් තියෙනවා. ඊළඟට thought echo, thought insertion, thought withdrawal වගේ කතන්දර තියෙනවා. හරිද? කවුරු හරි ඔළුවට අදහස් දානවා. එහෙම නැත්නම් කවුරු හරි ඔළුවෙන් අදහස් ගන්නවා. එහෙම නැත්නම් මේ Tamande හිතන අදහස් ටීවී එකේ ඔය යනවා. ඔය වගේ කතන්දර කියනවා නම් ඒගොල්ලෝ තනිකරම පට්ට සිසොෆ්‍රීනියා. හරිද? හරිද? හරියි ඊළඟට අර delusions of control කවුරු හරි ආව පාලනය කරනවා නම් හරිද? ඊළඟට commanding type auditory hallucinations තියෙනවා නම් හරිද? ඊළඟට delusional perceptions තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් යනවා නම් ළමයි ඒවා fulfill කරනවා
ශ්‍රිසොෆීනියා වල මේජර් ක්‍රයිටීරියා එකක්. උදාහරණයක් ගත්තාම ළමයි මොනවා හරි ඩිලූෂන් එකක්. හරිද? ඒ කියන්නේ මේන්ටිටි එක. delusions of control ඊට ඒ වගේ දෙයක් මාසෙකට වැඩිය තියෙනවා නම් ශ්‍රිසොෆීනියා කියලා patient කෙනෙක් diagnose කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ළමයි hallucinatory voices giving running commentary on the patient's behavior. patient ගේ behavior ගැන running comments දෙනවා නම් ඒ කියන්නේ ඔහොම කරන්න එපා මෙහෙම කරන්න අර මං වගේ commanding type. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ fiction එකේ අල්ලගන්න දෙන point එක තමයි commanding type auditory hallucinations කියන එක. හරිද? ඒක දුන්නාම මේක schizophrenia කියන එක ඒක ඔළුවට යන්න ඕන. ඊළඟට මොනවා හරි මේ completely impossibles මට්ටමේ delusion ගැන කතා කරනවා නම් delusion එකක් කියන එක ඔයාලා දන්නව නේද? ළමයි delusion එක ගැන පොඩි හරි idea එකක් ගන්න මෙන්න මේවා එකක් කියලා. හරිද? ඒ කියන්නේ completely impossible delusions තියෙනවා නම් ඒ patient කෙලින්ම ළමයි schizophrenia කියලා diagnose කරගන්න පුළුවන්. හරිද? හරිද? හරියයි. අනිත් එක තමයි මේ මොන හරි patient කෙනෙක් කියනවා නම් ඇඟේ parts වලින් noises එනවා යාට කතා කරනවා වගේ ඒවා delusion මේ schizophrenia වල symptoms. හරිද? ඊළඟට මොනවා හරි hallucinations තියෙනවා නම් persistent hallucination එක තියෙනවා ඕනම modality එක ඒක ළමයි මේ ගණන් ගන්නවා schizophrenia වල feature එකක් විදිහට persistent hallucinations තියෙනවා නම් ඒක schizophrenia වල මේ symptom එකක් විදිහට ගණන් ගන්නවා. ඊළඟට කවුරු ඒ කියන්නේ අනිත් එක තමයි නියොලොජිසම්. නියොලොජිසම් කියන්නේ නොදන්න අලුත් වචන කියනවා නම්. හරිද? නොදන්න අලුත් වචන කියනවා නම් අන්න ඒක schizophrenia වල කාඩිනල් ෆීචර් එකක් schizophrenia diagnose කරගන්න. අනිත් එක තමයි patient ගේ thought stream එක break වෙනවා නම්. ඒ කියන්නේ හිටපු ගමන් patient කතා කරගෙන ඉඳලා එකපාරට mute වෙනවා නම්. අන්න ඒ වගේ දේවල් schizophrenia diagnose කරන්න important වෙන points තියෙනවා. හරිද? හරියයි. ඊළඟට catatonic behaviors. ඒ කියන්නේ කාට හරි patient කෙනෙකුට behavior මේ වෙනස්කම් තියෙනවා නම් ඒ කියන්නේ මම ඔයාලට කිව්වා සමහර කට්ටියට අර අතපය දරනඩු කරගෙන හිමින්නම් postures තියෙනවා කියලා. සමහර කට්ටිය ඉටි රූප වගේ ඉන්නවා. සමහර කට්ටිය අපි අත උස්සලා දුන්නොත් එතනම තියන් ඉන්නවා. හෙට උදේ බලද්දිත් ඒ අත එහෙමම තියාගෙන අපි posture එකට හදලා දුන්නොත් අන්න ඒ වගේ behaviors තියෙනවා නම් ඒක catatonic features තියෙනවා නම් ඒව මේ patient කෙනෙක් schizophrenia diagnose කරන්න helpful වෙනවා. අනිත් එක තමයි අර negative symptoms ටික මේ ස්පීච් එක අතර නවතින එක, blunt mood එක, emotional responses දෙන්නේ නැති එක. හරිද? ඒකට අන්න ඒවා මේ negative symptoms schizophrenia වල negative symptoms ටික වැටෙනවා එක criteria එකක් යටතට. හරිද? ඊළඟට අනිත් එක තමයි ළමයි මේ self absorbed smile අන්න ඒ වගේ දේවල් social withdrawal ඒවත් වැටෙනවා schizophrenia වල features විදියට. මේක අඳුරගන්න අමාරු නෑ ළමයි. ගොඩක් වෙලාවට schizophrenia patient කෙනෙක්ට අර හිතා ගන්න බැරි delusions ඒවා හැම දෙනවා. ඒ කියන්නේ grandiose වගේ ආවොත් තමයි පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. grandiose ඊළඟට persecutory අන්න ඒ වගේ ආවොත් තමයි bipolar පැත්තද කියලා හිතන්න ඕන. එහෙම නැත්තම් හිතා ගන්න බැරි මේ delusional thoughts ඔවත් එක්ක commanding type hallucinations දාලා අන්න එහෙම ගිහලා schizophrenia වල big picture එක දෙන්න. හරිද? හරිද? හරියයි. ඊළඟට ගත්තාම මොනවද differential diagnosis කියලා ගත්තාම mania ගන්න පුළුවන්, depression ගන්න පුළුවන්, substance abuse ගන්න පුළුවන්, persistent delusional disorder කෙනෙක් ගන්න පුළුවන්. ඊළඟට schizoaffective disorder. schizoaffective disorder කියන්නේ කාට හරි patient එකට schizophrenia එක depression හරි manic හරි mood symptoms වෙනකොට තමයි
schizoaffective disorder කියන්නේ ඊළඟට කාට හරි endocrine problems තියෙනවා නම් හරිද Cushing syndrome හරි මොනවා හරි තියෙනවා නම් ඒවත් ගන්න පුළුවන් DDC විදියට මේ schizophrenia වලට හරිද connective tissue disorders brain tumors ඒවා ඕන එකකට හරි හරිද හරිද ඊළඟට මේ සිවිරිටි එක ගන්න ස්කේල්ස් ටික තමයි BPRS හරිද ඒ කියන්නේ brief psychiatric rating scale එක තියෙනවා එහෙම නැත්නම් PANSS තියෙනවා ඒ කියන්නේ positive and negative symptom scale ඔන්නෝ තමයි schizophrenia වල severity එක measure කරගන්න international standards වලට අනුව ගන්න පුළුවන් tools දෙක හරිද හරිද ළමයි හරියයි. ඊළඟට reasons for relapse ගත්තාම හරිද සමහරලාට poor medical compliance වෙන්න පුළුවන්. එහෙම නැත්නම් dose එක අඩු වෙන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් medications වලට relapse resistance නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් life එකේ මාරි stresses වෙන්න පුළුවන්. ඕනම disease එකකට relapse එකක් වෙන්න මෙන්න මේව තමයි ළමයි හේතු ටික. හරිද? මෙන්න මේ ටික තමයි හේතු ටික ඕනම life එකේ relapse එකක් එන්න. එහෙම නැත්තම් comorbid substance use එකක්. ඒ කියන්නේ කෙලින්ම මේ patient කියන්නේ බේතුත් බොනවා substance abuse නුත් කරනවා. ඒකට ඉතින් වැඩි මේ patient drugs වලට කියනද respond කරන්නේ නැති වෙනවා. හරිද ළමයි? ළමයි හරියයි. ඊළඟට patient කෙනෙක් ආවම patient ගේ treatment setting එක decide කරන්න ඕන ළමයි. හරිද? ඊළඟට supportive environment එකක් දෙන්න ඕන. ඊළඟට self harm මේවා අඩු කරන්න ඕන. හරිද? ඊළඟට pharmacological management ගත්තාම ළමයි කෙලින්ම දෙන්න තියෙන antipsychotics තමයි. antipsychotics start කරන්න ඕන බොහොම පොඩිම dose එකකින්. හරිද? හරිද? අනිත් එක ඔය non pharmacological family එක educate කරන ඕක ගහගන්න බැරි කමක් නැහැ ළමයි වලට. හරිද? antipsychotics වල first generation දැනගන්න ඕන ඊළඟට second generation දැනගන්න ඕන. හරිද? first generation එක මේවා ඒ කියන්නේ හැලවිරිඩෝල් ඒ වගේ සෙට් එකක් යනවා. ඊළඟට ඒවයි මේ ප්‍රොෆයිල් එක දැනගන්න ඕන adverse effect ප්‍රොෆයිල් එක. ඊළඟට දැනගන්න ඕන මේ රෙස්පෙරිඩෝන් ඊළඟට ඔලැන්සපීන් පිටයපීන් ඒ වගේ ඩ්‍රග්ස් ටික යනවා ඒ වගේ මේ ප්‍රොෆයිල් එක දැනගන්න ඕන ඊළඟට ට්‍රීට්මන්ට් රෙසිස්ටන්ස් මේ සිසෝෆීනියා කියලා එන්ටිටි එකක් තියෙනවා හරිද ට්‍රීට්මන්ට් රෙසිස්ටන්ස් සිසෝෆීනියා එතකොට ට්‍රීට්මන්ට් රෙසිස්ටන්ස් සිසෝෆීනියා වල මෙන්න මෙහෙමයි ඩෙෆිනිෂන් එක තියෙන්නේ ඒ කියන්නේ failure to respond to adequate doses of two different antipsychotics. එකනේ classes දෙකක antipsychotics maximum doses adequate time duration එකක්. ඒ කියන්නේ 8 to 8 weeks වත් දීලා. හරිද? 8 weeks වත් දීලා ඊළඟට patient හොඳට drugs ටිකත් අරගෙන patient cure එකක් නැත්නම් අන්න ඒ patient ලට කියනවා treatment resistant schizophrenia කියලා. හරිද? හරියයි. එතකොට දෙන ඩ්‍රග් එක තමයි ළමයි ක්ලොසපින්. ට්‍රීට්මන්ට් රෙසිස්ටන්ස් ප්‍රසංගයක් කියලා දෙනවා නම් දෙන්න තියෙන එකම ඩ්‍රග් එක ක්ලොසපින්. ක්ලොසපින් ගැන හොඳට දැනගෙන ඉන්න ඕන ළමයි ස්ටාර්ටින් ඩෝස් එක 12.5. ක්ලොසපින් ගැන නියමිතව කියවගන්න ක්ලොසපින් වලින් MCQ වෙනවා. ක්ලොසපින් වලින් සීචර් ත්‍රෙෂෝල්ඩ් එක අඩු ගන්නවා. හරිද? ක්ලොසපින් වලින් සීචර් ත්‍රෙෂෝල්ඩ් එක අඩු ගන්නවා. අනිත් එක තමයි ක්ලොසපින් වල තියෙන ලොකුම අවුල තමයි ක්ලොසපීන් කට්ටියට උණක් වෙනවා උණ හැදෙනවා කියන්නේ මේ ඒක මෙඩිකල් එමර්ජන්සි එකක් සයිකියාට්‍රික් එමර්ජන්සි එකක් මොකද ක්ලොසපීන් වලට එනවා ඒ ග්‍රැනියුලෝසයිටෝසිස් හරිද වයිට් බ්ලඩ් සෙල්ස් කඩනවා එතකොට මේ ඉන්ෆෙක්ෂන් රිස්ක් එකක් තියෙනවා ඒක නිසා මේගොල්ලෝගේ ෆුල් බ්ලඩ් කවුන්ට් නිතරම මේ මොනිටර් කරගෙන යන්න ඕන හරිද ඊට පස්සේ කාගේ හරි නියුට්‍රොෆිල් කවුන්ට් එක less than 1.5 වෙනවා නම්
එහෙම නැත්නම් WBC count එක less than 3.0 to the 10 to the power 9 එනවා නම් මේ drug එක නවත්තන්න ඕන. හරිද? 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 හරියයි. ක්ලොසපින් වලින් ඉන්න patient කෙනෙක් දැක්ක ගාම කියන්න පුළුවන් ළමයි patient ගේ කටෙන් කෙලවක් කරනවා. හරිද? hyper salivation තමයි ක්ලොසපින් වල තියෙන main adverse effect එක hyper salivation. හරිද? හරියයි. ඊළඟට ඩිපෝ ඇන්ටිසයිකොටික්ස් කියන එන්ටිටි එකට අපිට ගහන්න පුළුවන් ළමයි කාට හරි patient කෙනෙක්ට මේ ඩිෆෝල්ටඩ් ට්‍රීට්මන්ට් නම් කෙලින්ම ෆ්ලූපන්තෑක්සෝල් සුක්ලබන්තෑක්සෝල් හරිද? අන්න ඒ වගේ ඩිපෝට් ඇන්ටිසයිකොටික්ස් ටික ගහන්න පුළුවන් patient කෙනෙකුට මේ එයාලගේ කම්ප්ලයන්ස් එහෙම අඩු නම් ඒක මාසෙකට පාරක් ගැහුවම ඇතිවක් තියෙනවා සමහර ඒවා මාස 3කට පාරක් ගැහුවම ඇතිවක් තියෙනවා. හරිද? හරිද? හරියයි. ඊළඟට රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්න ඕන මේ patient ලගේ ඒ කියන්නේ patient කෙනෙක් වාට්ටුවට දාන්න කලින් patient ගේ risk analysis එක හරියට කරන්න ඕන. ඒ කියන්නේ මෙයාගේ තියෙන ongoing risks මොනවද? patient කොහොම මේ response කරනවද? එහෙම කියලා හොඳ risk assessment එකක් මේ patient ලගේ කරන්න ඕන. ඒ කියන්නේ හරිම risky මේ patient දෙන්න. ඒ කියන්නේ pharmacological management එක. ඊළඟට patient කෙනෙක් rehabilitate කරගෙන යද්දී patient කෙනෙක් rehabilitate කරගෙන යද්දී non pharmacological management එකේ cognitive assessment එකක් කරන්න. ඒ කියන්නේ patient ගේ higher functions කොහොමද assess කරන්න ඕන. patient ගේ mental capacity එකට අනුව හරිද? patient ගේ mental capacity එක reserve වලට අනුව patient කරන්න පුළුවන් මට්ටමේ මේ job එකක් අපි හොයලා දෙන්න ඕන. හරිද ළමයි? හරිද? හරියයි. ඒකත් පුළුවන්. එහෙම ඊළඟට patient ලා අනිවාර්යයෙන්ම clinic එකට ගෙන්න ගන්න ඕන. හරියට drugs ටික arrange කරලා දෙන්න ඕන. මොකද මේවා දිගට ගන්න වෙන drugs. හරිද? clozapine වල ඉන්නවා නම් patient හරියට monitor කරගෙන එහෙම යන්න ඕන. clozapine වල lithium එක නිතරම monitoring අනිවාර්යයෙන්ම ඕන drugs. හරිද? අනිත් common scenario එකක් තමයි ළමයි clozapine හොඳ dose එකක ඉන්න patient කෙනෙක් clozapine වල ඉන්න patient කෙනෙක්ට මේ ෆිට් එකක් આવොත් මොකද කරන්න කියලා. හරිද ළමයි? ෆිට් එකක් આવොත් කරන්නේ කෙලින්ම ඩ්‍රග් ඩෝස් එක හාෆ් වලට බස්සනවා. හරිද? patient කෙනෙකුට මේ ක්ලොසපින් වගේ ඩ්‍රග් ඩෝසස් භාගයට බස්සනවා. භාගයට බස්සලා patient ඇන්ටි කන්වල්සන්ට්ස් එකතු කරනවා. ඊට පස්සේ මෙතන ඩෝස් එක අප් ටයිට්‍රේට් කරගෙන යනවා patient ටෝලරේට් කරන්න පුළුවන් මැක්සිමම් ඩෝස් එකට. හරිද? ඕක තමයි MCQ වල අහලා තියෙන්නේ. හරිද? හරියයි. අනිත් එක තමයි ECT indicated මේ schizophrenia වලට ECT indicated ECT දෙන්න පුළුවන් තැන් මොනවද කියලා මේව කරගන්න. හරිද? ECT දෙන්න පුළුවන් තැන් තමයි psychotic කට්ටියට දෙන්න පුළුවන්, severe depression කට්ටියට දෙන්න පුළුවන්, severe depression ඊළඟට extreme majors වල ඒ කියන්නේ ගොඩක්ම වයසක කට්ටියට දෙන්න පුළුවන් මේ extreme majors වල ඊළඟට treatment resistant schizophrenia වලට දෙන්න පුළුවන්. ඊළඟට මැටර්නල් මේ පෝස්ට්පාර්ට් මේ පෝස්ට්පාර්ටම් මේ සයිකියාට්‍රික් කේසස් වලට දෙන්න පුළුවන්. මම මේ උගන්ලා තියෙන අන්න ඒ ටික බලාගෙන යන්න. හරිද? හරියයි. හරිද? ඒ කියන්නේ ECT ගැන අනිවාර්යෙන්ම අහනවා ඈ. හරිද? හරිද ළමයි? හරිද? ළමයි අපි විනාඩි 5ක 10ක බ්‍රේක් මේ 5 විනාඩි 2ක බ්‍රේක් එකක් ගන්නවද? ළමයි
ළමයි ඔයාලට ඇහෙනවද මාව? ඔව් ඔව් අය. අය එහෙනම් මේ අපි විනාඩි දෙකක විතර බ්‍රේක් එකක් ගන්නමුද? ෂිසොෆීනියා ගැන නැති නේද? මතකයිද කීපුවා? ළමයි ඔව් අය. පිටාපීන් ගැන හොඳ ඩ්‍රග් එකක් ළමයි. ෂිසොෆීනියා කටියට දෙන්න පුළුවන්. පළවෙනි ඇන්ටිසයිකොටික් එක වැඩ නැත්නම් අපිට දෙවෙනි එක ඇඩ් කරන්න පුළුවන්. ඒකෙත් මැක්සිමම් ඩෝස් එකට යන්න පුළුවන්. ඊළඟ ට්‍රීට්මන්ට් ෂිසොෆීනියා වගේ සෙට් වුණොත් අපිට ක්ලොසපින් ස්ටාර්ට් කරන්න පුළුවන්. ක්ලොසපින් වලට රිස්පොන්ඩ් වෙනවා ECT වගේ දේවල් දෙන්න පුළුවන්. හරිද? හරිද? හරි අය. ඊළඟට අපි ඇන්සයිටි ඩිසෝඩර්ස් ගැන කතා කරමු. විනාඩි දෙක තුනක බ්‍රේක් එකක් කරා. ඇල්කොහොල් ඒවා ළඟදිනේ කරේ. ඇල්කොහොල් ඊළඟට සුයිසයිඩල් රිස්ක් ඇසෙස්මන්ට් ඕවා ළඟදිනේ කරේ. ඒ වගේ නම් එච්චර කේස් එකක් නැහැ. ඩිමෙන්ෂියා ඩිලීරියම් දෙකම මේක කළා වැඩි දවසක් නැහැ නේ. මම ඇන්සයිටි ඩිසෝඩර්ස් ටික කියලා දෙන්නම්. හරිද ළමයි? හරි අය. අපි එහෙම කරමුකෝ. අපි විනාඩි දෙක තුනක රෙස්ට් එකක් ගන්න. බැරිද? අමාරු තැන් තියෙනවද? ප්‍රශ්න තියෙනවද? මම ප්‍රශ්න තියෙනවද ඔයාලට? ළමයි any questions? නෑ. අපි පොඩි බ්‍රේක් එකක් ගන්නමු ළමයි ඊළඟ. ළමයි
ළමයි ඔය එහෙනවද මං කියන එක බලමු මොනවද ඇන්සර් ඩිසෝඩර්ස් තියෙන කියලා ළමයි ඇන්සර් ඩිසෝඩර්ස් තමයි ලේසිම එක හරිද ඇන්සර් ඩිසෝඩර්ස් හරි ලේසි ළමයි මොකද හැම එකේම තියෙන එකම මැනේජ්මන්ට් එක ඇන්සර් ඩිසෝඩර්ස් වල හැම එකේම තියෙන එකම මැනේජ්මන්ට් එක හරිද පොඩි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ කූඹි කනවා ඉඳින් මේ ඇන්සර් ඩිසෝඩර්ස් වලට යටතේ ළමයි එකක් තමයි තියෙනවා ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් OCD හරිද ෂෙයා කරන්න එකක් නම් නෑ ළමයි මම මගේ නෝට් එක දිහා බලාගෙන කියලා දීගෙන යන්න හරිද OCD වල කියලා දුන්නා ළමයි මේ සයිකෝ ෆාමල්ස් එක ලස්සන කැලලක් තියෙනවා කියලා දෙන වෙලාව මදි වුණානේ කමන්නේ ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් ගැන කියලා දෙන්න ළමයි හරිද ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් එකේ ඔබ්සෙෂන්ස් වල කම්පල්ෂන්ස් තුන තමයි මේන්ම සීන් එකේ තියෙන ඔබ්සෙෂන්ස් ඇන්ඩ් කම්පල්ෂන්ස් වල හරිද ඔබ්සෙෂන්ස් කියන ඔබ්සෙෂනල් තෝට්ස් වල අනිත් එක තමයි ඒකට රෙස්පොන්ස් එකක් විදිහට කම්පල්ෂන් එක උදාහරණයක් විදිහට තමන්ගේ ගෙදර සිකියුරිටි ගැන බයක් තියෙනවා නම් අපි දොර නිතරම චෙක් කරන එක තමයි කම්පල්ෂන් එක. ඊළඟට තමන්ට සල්ලි යන කවුන්ට් එකක් මොනවා හරි වැරදුනා කියලා හිතනවා නම් ඒක නිතර කවුන්ට් කරන එක තමයි කම්පල්ෂන් එක. එතකොට ඔබ්සෙෂන්ස් and compulsions යන තීම් තියෙනවා. ඒ කියන්නේ ඔබ්සෙෂන් එකක ඔබ්සෙෂන් එකක් කියලා ඩයග්නෝස් කරගන්න අන්තිම අඩුවෙන් 2 weeks or more තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඩිසීස් එක සති දෙකක් හෝ ඊට වැඩියෙන් තියෙන්න ඕන. ඊළඟට ඔබ්සෙෂන් එකක ඔබ්සෙෂන් එක විතරක් තියෙන්න පුළුවන් කම්පල්ෂන් එක නැතුව. එහෙම අවස්ථාවලුත් තියෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම් ඒක කොහොමද කියලා. අනිත් එක තමයි ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් එකේ හැමතිස්සෙම අර ක්ලෙන්ලිනස් ඊළඟට repetitive unpleasant දෙයක් තමයි මේ මනුස්සයට එන්නේ. කියන්නේ pleasant දෙයක් නෝක වෙලා කම්ප්ලේන්ට් කරන්නේ නැහැ නම් එයා අතල්ල කරන් ඉන්නවනේ. හරිද? ගොඩක් වෙලාවට පිටරට unpleasant දේවල් තමයි මයින්ඩ් එකට එන්නේ. මයින්ඩ් එකට හරි thought එකට හරි thought stream එකේ හරි එන්නේ ගොඩක් unpleasant දේවල්. හරිද? එතකොට සමහර වෙලාවට මේ themes relate වෙන්න පුළුවන්. security වලට relate වෙන්න පුළුවන්. එහෙම නැත්නම් contamination, ඒ කියන්නේ dirty. ඒ කියන්නේ මොනවා හරි විස බීජ තියනවා කියලා යන්න පුළුවන්. ඊළඟට aggression, තරහව ගැන යන්න පුළුවන්. සමහරවිට sex වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සමහරවිට සමහර කට්ටියට ළමයි thoughts එනවා එක දිගටම ඔළුවට. ඒක නිකන් sexual theme එකේ යන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු සමහරවිට බොහොම භක්තියෙන් තියන් ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට අන්තිමට thoughts එන්නේ sexual thoughts එන්නේ. ඒ කියන්නේ ඒක මේ මිනිස්සුන්ට මාර irritating. සමහරවිට religious leaders ලාගේ sexual thoughts මිනිස්සුන් ගොඩට එනවා. හරිද? එතකොට මේ thought එකේ දෙන වෙනස තමයි විදිය තමයි මේවා තනිකරම ඉන්ෆිල්ට්‍රේට් විදියට ඔළුවට එනවා. හරි ඒ කියන්නේ ඒ thought එක patient කොච්චර try කරත් යටගස්ස ගන්න ඒක බෑ. ඊළඟට සමහර කට්ටියට symmetry and exactness. ඒ කියන්නේ හරියටම ටක්කෙට සාමිතිකව තියෙන්න ඕන දේවල්. අතකට බලන්න ඕන ළමයි එයාලට unpleasant thought එකක් හරි මොනවා හරි action එකක් හරි repetitively එනවා නම් අන්න ඒ patient වෙන obsessive compulsive disorder. ඒ කියන්නේ අතපය නිතරම හොදන්න වෙන උන් ඉන්නවා නම් අන්න ඒ උන් obsessive compulsive disorder. obsession එක තමයි contamination කියන theme එක කියන්නේ. මේක තමයි මේකට යන compulsion එක තමයි ritualistic worship. හරිද ළමයි? හරිද? හරියයි. මේකේ අවුල තියෙන ළමයි මේ patient ලාට තනිකරම මේ comorbid depression වගේ වෙන්න පුළුවන්. ඔන්නෝ paper වල අහන ළමයි. හරිද? ඒ කියන්නේ අත හොදලා උන් depress වෙන්න පුළුවන්. කොහොමද වතුර බිලා උන් කොහොමද depress වෙනවා?
මේ අතපය සෝදරම ඩිප්‍රෙෂන් වල ළමයි අත යන අතපය හම ගිහිල්ලා ලිලි ගිහිල්ලා අන්තිමට ඩර්මැටොලොජි රිෆරල් ඕන මට්ටමටම යනවා. හරිද? ඒ තරම් අපි හිතන වැඩිය මේකේ ඩෙප්ත් එකක් තියෙනවා. එතකොට අන්තිමට මිනිස්සුන්ට අත හොදගන්න බැරුවම ડિප්‍රෙෂන් වල. හරිද? ඊළඟට කම්පල්ෂන් එකක් කියන ඩෙෆිනිෂන් එක ගත්තාම ඔබ්සෙසිව් තෝට් එකකට රෙස්පොන්ස් එකක් විදියට දෙන ඔබ්සෙසිව් තෝට් එකකට රෙස්පොන්ස් එකක් විදියට එන මේ ඇක්ෂන් එකක් තමයි කම්පල්ෂන් එකක් කියන්නේ. උදාහරණයක් විදියට ළමන්ට කවුන්ට් එක වැරදුනා කියලා හිතනවා නම් ඒකට මේ එන රෙස්පොන්ස් එකක් විදියට කරන රීකවුන්ටිං තමයි කම්පල්ෂන් එක. හරිද? හරි හරි. හරිද ළමයි? ඊළඟට ළමයි මේ නෝට් එක නැති නිසා මම මගේ අතේ තියෙන නෝට්ස් ටිකෙන් තමයි මේ කියලා දීගෙන යන්නේ. ඔයාලට ඇහෙනව නේද? ඔව් අය. රෙකෝඩ් උත් වෙනව නේද? ළමයි රෙකෝඩ් වෙනවා පේනවද ඔයාලට? මට නම් මොකුත් පේන්නේ නැහැ. ඔයාලට පේනවද? ඔව් අයියේ. ඔව් අය. ඊළඟට OCD වල මේ සිවිරිටි එක ඩයග්නොසිස් කරන ක්ලාසිෆිකේෂන් සිස්ටම් එක තමයි යේල් බ්‍රවුන් ක්ලාසිෆිකේෂන් සිස්ටම්. මතකයිනේ? මම මතක තිබුණත් තිබුණා ඈ. ඊළඟට මේ ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් එකේ බ්‍රේන් එකේ එෆෙක්ට් වෙන මේන් ඒරියා එක තමයි හරිද? මේ බ්‍රේන් එකේ එෆෙක්ට් වෙන මේන් ඒරියා එක තමයි මේ බ්‍රේන් එකේ එෆෙක්ට් වෙන මේන් ඒරියා එක තමයි ෆ්‍රන්ටල් ලෝබ් එකයි බේසල් ගැන්ග්ලියා. ලාවට මතක තියාගන්න MCQ එකක් දෙකක් ආවත වැඩි කොට දාගන්න පුළුවන් වේවෝ. හරිද? ඊළඟට තනිකරම මේ වගේ පේෂන්ට්ලා මැනේජ් කරන ටෙක්නික් එක තමයි හරිද? තනිකරම මේ වගේ පේෂන්ට්ලා මැනේජ් කරන ටෙක්නික් එක තමයි මේ එක්ස්පෝෂර් රෙස්පොන්ස් ප්‍රිවෙන්ෂන් කියන්නේ. ඒ කියන්නේ ළමයි ඒක මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. මේ පේෂන්ට් අපි කලින් එඩියුකේට් කරනවා මෙන්න මේ වගේ වැඩක් කරන්න යන්න කියලා. හරිද? මොන වගේ වැඩක්ද? අපි පේෂන්ට්ගේ හයරාකි එකක් හදන්න ඕන. එයාට මේ ඇන්සයිටි එක ප්‍රොවෝක් කරන මේ වගේ හයරාකි එකක් හදන්න ඕන. මම එක්ස්පෝෂර් රෙස්පොන්ස් ප්‍රිවෙන්ෂන් ගැන ඉස්සෙල්ලා කියලා දෙන්නම්. හරිද? දැන් හිතන්නකෝ මේ මොනිටර් දැන් තියෙන්නේ අත කන්ටැමිනේට් කියලා හිතන එකනේ. ඩර්ටි මේකේ ජර්ම්ස් තියෙනවා අත කන්ටැමිනේට් වෙලා කියලා මේ මිනිස්සයාට දිගින් දිගටම හිතෙනවා. හරිද? එතකොට මේ මිනිස්සයාට අපිට කරන්න පුළුවන් දේ තමයි මේ මිනිස්සයාට මේ අත කන්ටැමිනේට් කියලා හිතන තීම් එක නියුට්‍රලයිස් කරලා දෙන එක තමයි අපිට කරන්න පුළුවන් වැඩේ. තේරෙනවද නේද ළමයි? ඒ කියන්නේ මේ මිනිස්සයාට දැන් අත කන්ටැමිනේට් වෙලා කියලා එන තෝට් එක නියුට්‍රලයිස් කරලා දෙන එක තමයි කරන්න පුළුවන්කම වැඩි. සමහර කට්ටිය ඉන්නවා ළමයි ඒ කට්ටියට අර බිම වැටලා තියෙන තුවාලයක් වුණත් තාපසට අතර ගන්න බෑ. හරිද? බිම වැටලා තියෙන තුවාලයක් වුණත් අතර ගන්න අමාරුයි. ඩර්ටි කන්ටැමිනේෂන් කියන තීම් එක යන කට්ටියට. එතකොට මේ මිනිස්සයාට එකපාරටම තනි මඩේ ඔබලා ගන්නේ නැතුව මේ මිනිස්සයාට රෙස්පිරේටරි අරස්ට් වෙනවා ළමයි. හරිද? එතකොට මම ඔයාලට බෙල් ෂේප් එකේ කර්ව් එකක් ගැන කියලා දුන්න මතකද? ළමයි අර ඒක නිකන් අර ඇන්සයිටි එකේ බිහේවියර් එක මතකද? ඇන්සයිටි බිහේවියර් එක මෙන්න මෙහෙම බෙල් එකක් වගේ ගිහිල්ලා මැක්සිමම් පීක් එකකට ගිහිල්ලා ඒ පීක් එක අල්ලන් හිටියොත් මෙහෙම අඩු වෙලා යනවා කියලා කිව්ව මතකද? ඔව් අයියේ. හරිද? එතකොට ඇන්සයිටි එක ප්‍රොවෝක් කරන සිටුේෂන් එකකදී මේ පේෂන්ට් කියන්න ඕන ඔන්න ඔයාට ඇන්සයිටි එක මෙහෙම ඩෙවලොප් වෙන වැඩක් අපි කරනවා. ඔයා මෙන්න මේ පීක් එකේදී ඔක අල්ලන් හිටියොත් මේක කර්ව් එක ඩිංග බෙල් එක ෆ්ලැට් කරගන්න පුළුවන් කියලා. මෙන්න මෙහෙම බෙල් ෂේප් එක ෆ්ලැට් කරගන්න පුළුවන් කියලා අපි පේෂන්ට්ට කියන්න ඕන. හරිද ළමයි? හරිද? හරි. ඊට පස්සේ අපි පේෂන්ට්ගේ හයරාකි එකක් හදනවනේ කන්ටැමිනේෂන් මොන තීම්ස් වලට ඉන්නේ කියලා.
එතකොට අඩුවෙන්ම ඇන්සයිටි එක ප්‍රවෝක් කරන එක ඉඳලා හිමීට ඇන්සයිටි එක වැඩියෙන්ම ප්‍රවෝක් කරන එකට කෙලින්ම වැඩේ අරගෙන යනවා. හරිද? හරිද? එතකොට ඒකේ හරි. එක්ස්පෝෂර් රිස්පොන්ස් ප්‍රිවෙන්ෂන් කියන්නේ දැන් අපි දැන් මඩ වතුරට ලෙඩාගේ අත දැම්මට පස්සේ ඒ ලෙඩා හදන්නේ තනිකරම මේ අත සෝදන්න. දැන් එතකොට එයාට අත සෝදගන්න බැරි වෙනකොට එයාගේ ඇන්සයිටි එක රූම් ගාන නගිනවා. බෙල් එකේ ඇන්සයිටි එක රූම් ගාලා මේ නගිනවා. එතකොට පේෂන්ට් අපි ට්‍රේන් කරන්න ඕන ඒ ඇන්සයිටි කාගෙන ඉන්න තමයි පේෂන්ට් අපි ට්‍රේන් කරලා ගන්න ඕන. හරිද? එතකොට අපි ඊළඟට හයරාකියකේ අපි ගහපු හයරාකියකේ ඩිංග ඉස්සරහට ඇසෙන්ඩ් වෙන්න පුළුවන් ඩිංග. හරිද? ඉස්සරහට ඇසෙන්ඩ් වෙන්න පුළුවන් ඩිංග. එතකොට එහෙම ගිහිල්ලා හරිද? එහෙම ගිහිල්ලා පේෂන්ට් එක ඇන්සයිටි කර්ව් එක ෆ්ලැට් කරලා දෙන එක තමයි අපි කරන්නේ. එතකොට මේ ඒක තමයි ෆාර්මකොලොජිකල් ට්‍රීට්මන්ට් වැඩිය නන් ෆාර්මකොලොජිකල් ට්‍රීට්මන්ට් තමයි මේකට මේ ඉෆෙක්ටිව් වෙන්නේ. ඊළඟට මේ වගේ එක්ස්පෝෂර් රිස්පොන්ස් ප්‍රිවෙන්ෂන් තෙරපි කරන්නේ ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලා. හරිද? එතකොට අපිට ඒගොල්ලෝගේ සපෝට් එක අරගෙන සතියට දවස් දෙක දෙතුන් පාරක් ඔය වැඩේ කරන්න පුළුවන්. හරිද? හරිද? මේක වැදගත්ම පාර්ට් එක තමයි පේෂන්ට් එඩියුකේට් කරන්න ඕන. ඔයාට මොකක්වත් හානියක් එහෙම වෙන්නේ නැහැ. ඔයාට මෙන්න මෙහෙම කියලා පේෂන්ට් එඩියුකේට් කරගන්න එක තමයි මේකේ ලොකුම පාර්ට් එක. හරිද? හරිද? හරියයි. ඊළඟට මේ වගේ පේෂන්ට් එක ට්‍රීට් කරද්දී අපිට දෙන්න පුළුවන් SSRI එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. හරිද? SSRI එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඊළඟට SSRI එකක රෙස්පොන්ස් එක මදි නම් අපිට දෙවෙනි SSRI එක ස්ටාර්ට් කරන්න පුළුවන්. හරිද? හරිද? සාමාන්‍යයෙන් ෆ්ලොක්සටින් 20 මිලිග්‍රෑම් තමයි ડિප්‍රෙෂන් වල පාවිච්චි කරන්නේ. ඒ වුණාට OCD වල අපිට ස්ටාර්ට් කරන්න වෙනවා SSRI වල ඩබල් ඩෝස් එකක්. ඒ කියන්නේ 40 මිලිග්‍රෑම් වලින් තමයි ස්ටාර්ට් කරන්නේ. හරිද? හරිද? හරියයි. ඊළඟට ඒ දෙකටත් රෙස්පොන්ස් එක මදි වුණොත් ක්ලොමිප්‍රමින් ස්ටාර්ට් කරන්න පුළුවන් 150 මිලිග්‍රෑම් ඩෝස් එකක් ක්ලොමිප්‍රමින් ස්ටාර්ට් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අර ඩ්‍රග්ස් දෙකත් එක්ක මේක කම්බයින් කරන්න පුළුවන්. හරිද? හරියයි. පේෂන් කෙනෙක් ආපහු තව මේ සයිකොටික් ෆීචර්ස් දෙන්නව නම් අපිට පේෂන්ට බැක්ග්‍රවුන්ඩ් එකේ ඇන්ටිසයිකොටික් එකක් ස්ටාර්ට් කරන්නත් පුළුවන්. සයිකොටික් ෆීචර්ස් පෙන්නනවා නම්. හරිද? එහෙම නැත්නම් ගොඩක් කට්ටිය SSRI එකෙන් හොඳට ඉම්ප්‍රූව් වෙනවා. හරිද? හරියයි. ඊළඟට ECT දෙන්න පුළුවන් ළමයි මේ OCD මේ OCD severe OCD දෙන patient ලට ECT කියන එක ඉන්ඩිකේටඩ්. හරිද? හරිද ළමයි? මීට අමතරව මේ ෆීල්ඩ් එකේ තියෙන අනිත් ට්‍රීට්මන්ට් තෙරපිස් තමයි මේ RTMS ඒ කියන්නේ repetitive transcranial magnetic stimulation. ඊළඟට vagal nerve stimulation, ඊළඟට neurosurgery. ඔන්න ඔය වගේ ට්‍රීට්මන්ට් මොඩලිටිස් නුත් අපේ රටේ නැතුණාට අනිත් රටවල තියෙනවා. ඒ කියන්නේ magnetic waves use කරලා patient කෙනෙක්ට ට්‍රීට් කරන මොඩලිටිස් නුත් තියෙනවා. හෙලෝ. ඔව් ෂානි මිස්. ඔව් මිස්. කීයද තියෙන්නේ මිස්? හයි ඔව් මිස්. හරි මිස් හරි මිස් අපි අර වෙනද කරන එක කරමු මිස්. මං එන්න ඇඳ 10 නේද මිස්? 19. හරි මිස් අපි එහෙම කරමු. උචානි මිස් අපි එහෙම කරමු මිස්. thank you මිස්.
ළමයි ළමයි ඔවයි ඔවයි මේ මම ඔන් කෝල් ඉන්නේ මේ පේෂන්ට් කෙනෙක්ගේ CBS හොඳටම හයි කියලා තිබුණා. එන්න රෙකෝඩ් එකේ වුණා නැත්තා. ඒ කියන්නේ මේ මීටර් එකේ හරිද? කියලා දෙන්නම් මේකට පුළුවන්. ඊළඟට නියුරෝසර්ජරින් OCDs මේ නියුරෝසර්ජරි වගේ දේවල් කළා OCD වලට ට්‍රීට් කරන්න පුළුවන් ළමයි. හරිද? ඔන්න ඕක තමයි අර පුළුවන් වෙලාවට වෙලාවල් දාගෙන මම ඔන් කෝල් නැත් දවසට වැඩ කරගන්නදී වාසියෝ කියලා මම මැදින් ඩිස්ටර්බ් වෙන්නේ නැහනේ. හරිද? ළමයි ඇග්‍රෆෝබියා කියලා කතන්දරයක් තියෙනවා. ඇග්‍රෆෝබියා දන්නව නේද? ඇග්‍රෆෝබියා කියන්නේ ක්ලෝස් ස්පේසස් වලට ඊළඟට ලිෆ්ට් වල යන්න අන්න ඒ වගේ බය තියෙන ඒවට තමයි ඇග්‍රෆෝබියා. ඊළඟට තව ඉන්සයිට් ඩිසෝඩර් එකක් තියෙනවා සෝෂල් ෆෝබියා කියලා. සෝෂල් ෆෝබියා එකේ වෙන්නේ මෙන්න මේ වගේ වැඩක් තමයි. කියන්නේ සොසයිටි එක ඉස්සරහා පර්ෆෝම් කරගන්න වගේ අන්න ඒ දේවල් වලට පේෂන්ට් බය හිතෙන්න පුළුවන්. හරිද? ඊළඟට ගෙයින් එළියට බහලා යන්න බය හිතෙන්න පුළුවන්. ඒ දේවල් තමයි අපි හිතනට වැඩිය ඩිසේබ්ලින් ඩිසීසස්. ඒ කියන්නේ මිනිස්සුෙකුට තමන්ගේ එදිනෙදා වැඩ ටික කරගන්නවත් මේ එළියට බහින්න බැරි වෙනවා ළමයි. හරිද? එතකොට ඇන්සයිටි ඩිසෝඩර්ස් කියන ඒවා එක්ස්පෝෂර් රෙස්පොන්ස් ප්‍රිවෙන්ෂන් එකෙන්ම වැඩේ ගොඩ දාගන්න ඕන මට්ටමේ දේවල්. එතකොට ෆෝබික් ඇන්සයිටි ඩිසෝඩර්ස් වල මේ තනිකරම ගොඩ දාන්න එක්ස්පෝෂර් රෙස්පොන්ස් ප්‍රිවෙන්ෂන් වලින් තමයි. ඒ කියන්නේ කෙලින්ම මේ පේෂන්ට් එයාගේ හයරාර්කි එකක් හදනවා. ඉස්සෙල්ලා හොඳම යාළුවෙක් ඉස්සරහා ප්‍රශ්න කරනවා මොනවා හරි. ඊළඟට දෙන්නෙක් ඉන්න ක්‍රවුඩ් එකක්. ඊළඟට තුන් දෙනෙක් ඉන්න. අන්න ඒ වගේ පොඩි ස්ට්‍රෙසර්ස් වලට පේෂන්ට් මේ හයරාකි එකකින් පේෂන්ට් ඇඩප්ට් කරනවා මේ පොඩි මේ රෙස්පොන්සස් වලින් වැඩේ එන ඇන්සයිටි එක කන්ට්‍රෝල් කරගන්න. අන්න එහෙමයි මේ ERCP එකේ මේ එක්ස්පෝෂර් රෙස්පොන්ස් ප්‍රිවෙන්ෂන් වලින් මේ පේෂන්ට්ලට මැච් එකක් ගහන්න. හරිද? හරිද ළමයි? මීට අමතරව මේ පේෂන්ට්ලට දෙන්න පුළුවන් ඩ්‍රග්ස් තමයි මෙන්න මෙහෙම આવුත් ඇන්සයිටි ඩිසෝඩර්ස් වල ඒක මේ ෆෝබික් ඩිසෝඩර්ස් වැඩි මේල්ද ෆීමේල්ද? ඊමේල් ෆීමේල්. හරි දන්න ඒ වගේ මොලේ කල්පනා කරලා කොමන් සෙන්ස් වලින් උත්තර දෙන්න ඕන. මේ සයික් පේපර් එක කරගන්න පුළුවන් ළමයි අඩුම තරමේ මොලේ අර ඩිංගක් අරගෙන ගියොත් මේ කිසි දෙයක් දන්නේ නැතිනොත් ඔය පේපර් එක කරගන්න පුළුවන්. හරිද? ඊළඟට ෆෝබික් ඇන්සයිටි ඩිසෝඩර්ස් වල ළමයි විදි දෙකක් තියෙනවා ට්‍රීට්මන්ට් මොඩලිටිස්. එකක් තමයි එක විදියක් තමයි ළමයි මේ ෆ්ලඩින් කියලා ටෙක්නික් එකක් තියෙනවා. ඒ කියන්නේ ෆ්ලඩින් කියන්නේ වෙන්න පුළුවන් නරකම තනම ඇන්සයිටි එකට ඌ එකපාරට ඇදලා දානවා. හරිද? ඒකෙන් මේ මිනිහගේ සිස්ටම් ෆුල් අවුල් වෙන්න පුළුවන් නිසා ඒක එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. අනිත් අර ග්‍රේඩඩ් එක්ස්පෝෂර් එක තමයි රෙකමන්ඩ් කරන්නේ. හරිද? ෆ්ලඩින් කියන ටෙක්නික් එක කියන්නේ හිතන්නකො ළමයි එකපාරටම බයම දෙයට එකපාරටම ඇදලා දැම්මම පේෂන්ට්ලා අරස්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඒ ෂොක් එක වැඩි වෙන්න පුළුවන්. එතකොට පේෂන්ට්ලා හයරාකි එකකට අනුව මේ වැඩේ මැච් එකක් ගන්න එක තමයි මේකේ ටාගට් එක. තේරුණා නේද? හරිද? ඔව් ඊළඟට ෆාමකොලොජි ගත්තාම මේගොල්ලන්ට බීටා බ්ලොකර්ස් එක පුළුවන් තරම් අවොයිඩ් කරනවා දෙන්න නැතුව ළමයි. හරිද? එතකොට පේෂන්ට්ලට දෙන්න පුළුවන් ඩ්‍රග්ස් ගත්තාම ළමයි බෙන්සෝඩයිසපින්ස් දෙන්න පුළුවන් ස්මෝල් ඩෝස් එකක්. හරිද? බෙන්සෝඩයිසපින්ස් දෙන්න පුළුවන් ස්මෝල් ඩෝස් එකක්. ඊළඟට ඇටනෝලෝල් වගේ බීටා බ්ලොකර් එකක් දෙන්න පුළුවන් පැල්පිටේෂන්ස් කන්ට්‍රෝල් කරන්න. හැබැයි ඉතින් නොදීන තරමට හොඳයි. හරිද? 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 හරියයි ඊළඟට මේගොල්ලන්ට රිලැක්සේෂන් ටෙක්නික්ස් තමයි ට්‍රේනින් කරනවා. මොකද බ්‍රීතිං එක්සර්සයිසස් කරන්න කියන්න පුළුවන්. ඊළඟට බිහේවියර් එක ග්‍රේඩඩ් එක්ස්පෝෂර් වලින් ඇඩ්ජස්ට් කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව බෑග්ග්‍රවුන්ඩ් එකෙන් දෙන පොඩි SSI පාරක් ෆ්ලොක්සටින් පාරක් එහෙම මේක ඉෆෙක්ටිව් වෙනවා මේ පේෂන්ට්ලට වැඩේ ගොඩ දාගන්න. හරිද? හරිද ළමයි? හරියයි ඊළඟට
ඇගරෆෝබියා එක වෙන ළමයි ප්‍රසන්ස් ඔෆ් ක්‍රවුඩ්ස්. ඒ කියන්නේ ක්‍රවුඩ්ස් ඉන්න තැන යාට ඉන්න බෑ, ලිෆ්ට් එකක යන්න බෑ. ඊළඟට තනිකරම බලන්නේ තමන්ගේ සේෆ් ප්ලේස් එකට escape වෙන්න. හරි, ඇගරෆෝබියා එක වෙන්නේ ක්ලෝස් ස්පේස් එක, ක්‍රවුඩඩ් ස්පේස් එකක යන්න බෑ. සෝෂල් ගැදරින් එකක් ඉන්න රූම් එකක ඉන්න බෑ. එයා තනිකරම බලන්නේ හුස්ම ඉරේ වගේ අයිඩියා එකකින් ටක් ගාලා එයා බලන්නේ තමන්ගේ සේෆ් හෝම් එක වගේ තැන ස්පේස් එකට escape වෙන්න. හරිද? ඒක ළමයි අපි හිතනකට ඩේන්ජරස් කේස් එක. මොකද ගෙදරින් එළියට බහින්න බෑ. ඒ කියන්නේ මිනිස්සු එකතු වෙලා ඉන්න තැනකට යන්න බෑ. අන්න ඒ වගේ ඩේන්ජරස් කේස් එක තමයි ඇගරෆෝබියා තියෙන්නේ. එතකොට ඒකටත් මේ ග්‍රේඩඩ් එක්ස්පෝෂර් තමයි ටෙක්නික් එක. ඊළඟට කාපෝපීඩල් ස්පෙසම්ස් ගැන මම ඔයාලට කියලා දෙනවා. يعني පේෂන්ට් කෙනෙක් මේ ඇන්සයිටි වෙනකොට පේෂන්ට්ලා හයිපර් වෙන්ටිලේට් කරන්න ගන්නවා. එකපාරටම හයියෙන් හුස්ම ගන්න ගන්නවා. ඒකට කාබන් ඩයොක්සයිඩ් ලංග්ස් වලින් එළියට එනවා. ඊට පස්සේ පේෂන්ට් එකට එනවා රෙස්පිරේටරි ඇල්කලෝසිස් එකක්. ඊළඟට pH බ්ලඩ් එකේ pH වෙනස් වෙන නිසා කැල්සියම් ගතිය අඩු වෙනවා. එතකොට කැල්සියම් අඩු වෙනකොට පර්මිල් සෝඩියම් වල කැල්සියම් අඩු වුණාම සෝඩියම් වලින් පර්මිලිබිලිටි එක වැඩි වෙලා මසල්ස් විගරස් මේ ස්පැසම්ස් වලට යනවා. ඔන්න ඔක තමයි කාබෝපීඩල් ස්පැසම්ස් වලට යන්නේ. ඕක MCQ වල අහලා තියෙනවා. ඇන්සයිටි ඩිසෝඩර්ස් වලට එන්නේ. කියලා දීලා තියෙන මේවා කියලා දීලා තියෙන ඔව්. මේවා කියලා දීලා තියෙන එකක් නෑ අර. කියලා දීලා දෙපාරක් විතර අහලා තියෙන එක එක්කනාගෙන් වෙන වෙන. අහලා තියෙන ලක්ෂණ. ඔව්. අහලා තියෙන. ලක්ෂණගෙනුත් අහලා තියෙන. අහලා තියෙනවද? ඈ අහලා තියෙනවද කාබෝපීඩල් ස්පෙසම් ගැන උගන්ලා ඉවරලා දෙවනි පාර? ඔව්. හරිද? ජෙනරලයිස් ඇන්සයිටි ඩිසෝඩර්. අපි දැන් බලමු ජෙනරලයිස් ඇන්සයිටි ඩිසෝඩර් කියන්නේ මොනවද කියලා. ඒකේ වෙන්නේ ළමයි පේෂන්ට්ලා ඩිෆෝල්ට් එකකින් ඇන්ෂස්. මූඩ් එකකින් ඇන්ෂස්. ඊළඟට ඩිෆෝල්ට් එකෙන් බලන් ඉන්න විදියෙන් ඇන්ෂස්. ඊළඟට ඒ කියන්නේ ළමයි කෙලින්ම ගත්තාම පේෂන්ට්ගේ සයිකොලොජිකල් ෆීචර්ස් يعني හිටි හැටියෙම බය වෙලා ඉන්නේ. බැලුවොත් නැත්තම් ඉරිටබල්. රබර් කන දාගෙන ඉන්නේ මට කොයි වෙලාවෙ ඇටැක් එකක් එයිද මම කොයි වෙලාවෙ දුවන්න ඕනද කියලා. බැලුවොත් නැත්නම් රෙස්ලස්. ඊළඟට කන්සන්ට්‍රේෂන් එක පුවර්. හැමතිස්සෙම තියෙන worrying thoughts. ඔන්න ඔය වගේනේ by default එකෙන්ම හේතුවක් නැතුවම anxious. generalized anxiety disorder එකයි අනිත් anxiety disorder එකයි වෙනස් වෙන ළමයි ඒක කියන්නේ එයාට triggering factor එකක් තියෙනවා. phobia එක නම් phobia එක. මේකේ generalized anxiety disorder එකේ මුන් by default මේ තනිකරම full anxious. ඒ කියන්නේ අඬන්න ඉන්න මිනිහට ඇඟට ඇඟට නෙමෙයි ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ. හරිද? ඊළඟට ඔටෝනොමික් අරවුසල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට ඩ්‍රයි මවුත් තියෙනවා, ගිලින්න අමාරුයි, එපිගැස්ට්‍රික් ඩිස්කම්ෆර්ට්. ඒ කියන්නේ අර එක්සන් එකක් එහෙම කිප්පුණාම වෙන අමාරු ටික තියෙනවා. අන්න ඒ ටික පැය 24 තියෙනවා. හරිද? ඊළඟට ලූස් මෝෂන් එනවා. හරිද? අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. ඊළඟට රෙස්පිරේෂන් ගත්තාම චෙස්ට් පේන් වගේ එනවා, ඩිෆිකල්ටි ඉන් ඉන්හෙලින් එනවා. මේ වගේ සිම්ටම්ස් ටික අඩු වෙනවා නම් කලින් නිකන් පාඩම් කරලා තිබ්බා. හරිද? ඊට පස්සේ කාඩියෝවැස්කියුලර් ඊළඟට පැල්පිටේෂන්ස් වගේ එනවා, ඩිස්කම්ෆර්ට්ස් ඉන් ද චෙස්ට් එනවා. හරිද? ඊළඟට සමහර වෙලාවට awareness of the miss beats. ඒ කියන්නේ heart beat එකේ සමහර beat වදින්නේ නැහැ වගේ කියලා දැනන වෙලාවලුත් තියෙනවා මේ කට්ටියට. ඊළඟට ජෙනිටල් යුරිනරි ගත්තාම යුරිනරි ෆ්‍රීකවන්සි එනවා. ඊළඟට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එනවා, menstrual irregularities එනවා. හරිද? ඊළඟට patient tremors එනවා, headache එනවා, hyperventilate කරන්න පටන් ගන්නවා, breathless වෙනවා. ඊළඟට නිින්ද යන්නේ නැතුව insomnia එකක් එනවා, night terrors එනවා. 아무튼 කියන්න ඕනේ නැහැ නේද කතන්දර ටික එක්සෑම් කාලයක් මතක කරගත්තා නම් සේරම ඔලුවට ගන්න පුළුවන්. හරිද? එතකොට මේගොල්ලෝගේ පැය 24ම ඩිෆෝල්ට් මූඩ් එක මෙන්න මේ වගේ තමයි මේගොල්ලෝගේ ඩිෆෝල්ට් එක. හරිද? ඊළඟට එතකොට මේගොල්ලොන්ගේ මේගොල්ලන්ට දෙන්න පුළුවන් එකම ට්‍රීට්මන්ට් ප්ලෑන් එක තමයි ළමයි තනිකරම රිලැක්සේෂන් ටෙක්නික්ස් උගන්වන එක. හරිද? තනිකරම රිලැක්සේෂන් ටෙක්නික්ස් උගන්වන එක තමයි මේගොල්ලන්ට ගහලා දෙන්න පුළුවන් මැච් එක. හරිද? හරිද? හරියයි. ඊළඟට රිලැක්සේෂන් ටෙක්නික්ස් ගැන ළමයි පේෂන්ට් කියන්න බලවන් එකේ ඉඳන් 100ට ගණන් කරන කවුන්ටිං.
එහෙම නැත්තම් කියන්න පුළුවන්. එතකොට එයා කවුන්ට් කරනකොට මොකද වෙන්නේ? ඊළඟට breathing techniques උගන්වන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එයාට කියන්නේ behavior එක manage කරලා දෙන එක තමයි කරන්න පුළුවන්. හරිද? ඊළඟට stressful event එකක් ආවහම ඒක handle කරන්න කොහොමද කියලා කියලා දෙන්න පුළුවන්. හරිද? ගොඩක් ඔය breathing techniques එහෙම පට්ටට helpful. ඒවෙන් patient relax කරලා දෙනවා. හරිද? ඊළඟට patient environmental predisposition factors තියෙනවා නම් ඒවා modify කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර තනියම ඉන්න බය නම් කවුරු හරි ඉන්න හදලා දෙන්න පුළුවන්. ඉන්න environment එක හොඳ නැත්නම් environment එක change කරලා දෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ patient supportive environment එකක් හදලා දෙන්න පුළුවන්. හරිද? ඊළඟට මේකට යන DDs විදියට ගන්න පුළුවන් දේවල් තමයි ළමයි depression anxiety disorders වලට DD එකක් කියලා මම depression කරද්දි කියලා දුන්නා. හරිද? කියලා දුන්නද? කියලා දුන්නද? ළමයි නිදිද? ළමයි ඔව් අය. මේ මම මේ නිින්ද ගියද නෑ ඊට හරිද? ඊට ඩිමෙන්ෂියා වගේ දේවල් ඊට පස්සේ substance abuse ඊළඟට psychiatric illnesses අනිත් එක තමයි ළමයි medical conditions තුනක් තියෙනවා DD විදියට ගන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ general anxiety disorder වල එකක් තමයි thyrotoxicosis අනිත් එක තමයි hypoglycemia අනිත් එක තමයි pheochromocytoma. මේවා කියලා දීලාද තියෙන්නේ and generalized anxiety disorders කරද්දී මේවා කියලා දීලා තියෙන්නේ. හරිද? හරිද? හරි. ඊළඟට generalized anxiety disorders තියෙන patient ලගේ drug of choice තමයි benzodiazepines දෙන්න පුළුවන් short term benzodiazepines. හරිද? හරිද? හරියයි. ඊට පස්සේ කාට හරි benzodiazepine toxicity එකක් ගියොත් එයාට දෙන්න පුළුවන් flumazenil දෙන්න පුළුවන් රිවර්ස් කරන්න. benzodiazepines toxicity එක රිවර්ස් කරන flumazenil. හරිද? ඊළඟට මේ patient එකට දෙන තව drug එකක් තියෙනවා buspirone කියලා. හරිද? buspirone කියන drug එකට anxiolytic effect එකක් තියෙනවා. හරිද? හරිද ළමයි? හරිද? හොඳයි. හරි. ඊළඟට අනිත් දැන් මේවට වගේ SSRI එකක් දෙන්න පුළුවන්. මේ ඕනෝනෝතින් ක්ලොමිප්‍රමින් වගේ පොඩ්ඩක් කම්බයින් කරලා දෙන්න පුළුවන් ડિප්‍රෙෂන් ගතියක් තියෙනවා ක්ලොමිප්‍රමින් වගේ ඩ්‍රග් එකකුත් කම්බයින් කරලා දෙන්න පුළුවන් and SSRI එක මේ patient ට මේ කරන්න පුළුවන් බීටා බ්ලොකර් එක දෙන ප්‍රොපැනලෝල් වගේ බීටා බ්ලොකර් එකක් යූස් කරන්න පුළුවන් හැබැයි නොකර ඉන්න තරමට හොඳයි හරිද හරිද හරියයි. ඊළඟට පැනික් ඇටැක් එක කියලා දෙන්න. පැනික් ඇටැක් එක අඳුරගන්න තමයි තනිකරම patient මැරෙනවා වගේ හිතිලා. ඒ කියන්නේ පැනික් ඇටැක් එකේ මම ඔයාලට සයිකල් එකක් කියලා දුන්නා. මතකද? පැනික් ඇටැක් එකේ තනිකර වෙන්නේ ළමයි මොනවා හරි සෙන්සේෂන් එකක් ආවට පස්සේ patient එක ඉන්ටර්ප්‍රිට් කරනවා හරිද මම මැරෙන්න වගේ තමයි යන්නේ කියලා. ඒ කියන්නේ මොනවා හරි normal sensation එකක් වෙන්න පුළුවන්. ඒක patient ඉන්ටර්ප්‍රිට් කරනවා මේ ඒක දැන් panic attack කියන්නේ anxiety disorder එක. එතකොට patient මෙන්න මේ වගේ cycle එකක යන්නේ මොනවා හරි මේ sensation එකක් ආවට පස්සේ patient එක ඉන්ටර්ප්‍රිට් කරනවා හරි මේ මෙන්න මෙහෙම කේස් එකක් තමයි තියෙන්නේ. දැන් මේ සිග්නල් එකකින් කියන්නේ මම මැරෙනවා කියලා. එතකොට ඒ feeling එක ආපුවම patient ගේ heart rate එක accelerate වෙලා දාඩිය දාන්න පටන් අරන් chest pain ඇවිල්ලා. එතකොට ඒක 3-4 ගුණයකින් සිම්ටම්ස් වැඩි වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් ආපහු patient ආපහු හිතන්න ගන්නවා. හරි දැන් මේ සිග්නල් එක ගැන මම මැරෙන්න තමයි යන්නේ කියලා. ආපහු anxiety කරලා ඔන්න ඔය වගේ cycle එක රවුමට ගිහිල්ලා යන එක තමයි panic attack එකේ වෙන්නේ. හරිද ළමයි? හරිද? හරි. එතකොට
පැනික් ඇටැක් එකක රොටේෂන් එක යන ඔන්න ඔය විදිහට අඳුර ගන්න හරි ලේසි. ඊළඟට patient බය වෙලා ඒ කියන්නේ generalized anxiety disorder වගේ පැනික් ඇටැක්. පැනික් ඇටැක් එකේදී තනිකරම patient එන idea එකක් හරි මට දැන් මේ මැරෙන්න තමයි යන්නේ. හරි මට දැන් මේ මොනවා හරි වෙන්න තමයි යන්නේ. ඒ කියන්නේ හොඳටම otherwise හොඳටම ඉන්න patient මොනවා හරි pick up කරගන්න ඕන එකම දේ තමයි ළමයි general anxiety disorder එකේ impulse එකේ අර sense එක කියන්නේ generate කරන stimulation එකක් නැහැ. හැබැයි panic attack එකේ normal stimulus එකක් interpret කරනවා එයාට harm එකක් විදිහට. ඊට පස්සේ ඒක වැරදි interpretation cycle එක දිගට ගිහිල්ලා තමයි ඔව් patient anxiety symptoms කියන්නේ තේරම දාඩි දාලා palpitations ඇවිල්ලා chest pain ඇවිල්ලා GI symptoms ඇවිල්ලා frequency urinary frequency ඒ system එක මවුල් යන්නේ එහෙම වෙලා. හරිද ළමයි? හරිද? හරියි. හරි. ඊළඟට අපි බලමු panic attack එකේ කොහොමද management එක යන්නේ කියලා. panic attack එක manage කරන ළමයි තනිකරම relaxation techniques වලින්. හරිද? ඒ කියන්නේ patient කියනවා ඔයාලට panic attack එකක් එනවා වගේ දැනෙනවා නම් ඔයා තනිකරම counting start කරන්න. කී ඉඳලා 1000ට ගණන් කරන්න. එතකොට patient counting කරන්න පටන් ගත්තාම වෙන දේවල් හිතන්නේ නැතුව patient relax වෙනවා. හරිද? එහෙම නැත්නම් patient කියන්න පුළුවන් breathing exercises පටන් ගන්න කියලා. ඒ කියන්නේ එයාට breathing control කරන්න කියලා breathing exercises කියලා දෙනවා. එතකොට patient අර හිතන එක cycle එක කැඩිලා මේ patient relaxation techniques වලට මේ නේද anxiety control කරගන්නවා relaxation techniques වලින්. ඊළඟට එහෙම නැත්නම් patient කියන counting කියන්නේ වටපිටාවේ වෙන objects නම් කරගෙන යනවා. මේක පෑන, මේක ගහ, මේක මල, මේක කොලේ, මේක පොත එහෙම කියලා. එතකොට එයාගේ attention එක කැඩෙනවා ළමයි. ඕක තමයි relaxation techniques. ඊට අමතරව benzodiazepine short course එකක් මේ patient ලට use කරන්න පුළුවන්. හරිද? benzodiazepine short course එකක් මේ patient ලට use කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ patient ලගේ main stay of management එක තමයි තනිකරම මෙන්න මේ වගේ vicious cycle එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ රවුමේ යන මේ කියන්නේ අපි stimulation එක වැරදියට interpret කරන රවුමක් තියෙනවා. මෙන්න මේක නිසා තමයි යාට මේ පපුවේ අමාරු වෙවිලා දාඩිය දාලා පපුව ගිහලා වැටෙන්නේ කියලා patient කියලා දෙන එක තමයි මේ ඒකේ ටාගට් එක. අනිත් එක panic attack එකේ 1 month duration එකක් තියෙනවා. නැත්නම් ඒක panic attack කියලා ගණන් ගන්නේ නැහැ. අනිත් එක තමයි drug management එකේ මේගොල්ලන්ට දෙන්න පුළුවන් short course of benzodiazepines. හරිද? ඒ කියන්නේ benzodiazepines anxiety disorders හැම එකේම ඔය ටිකම තමයි. ඒ කියන්නේ SSRI එකක් දෙන්න පුළුවන්. ඒකට strong මදි වගේ නම් imipramine හරි clomipramine හරි tricyclic antidepressant එකක් adjunct කරන්න පුළුවන්. ඊට කලින් short course එකක දෙන්න පුළුවන් benzodiazepines short course එක දෙන්න පුළුවන්. හැම එකේම එක management එකේ anxiety disorders. හරිද? හරියි. බලමු මේ ටක් ගාලා PTSD කියලා දෙන්නම්. PTSD කියන්නේ PTSD මම ඔයාලට කියලා දුන්නද? හැමෝටම කියලා දුන්නද නෑනේ? නම මම හිතේ නෑ මං හිතන්නේ. හරිද? PTSD එක වෙන්නේ patient ගේ මොනවා හරි trauma එකක් නිසා patient ගේ cardinal features තුනක් එළියට එනවා. හරිද? පළවෙනිම feature එක තමයි hyper arousal. ඒ කියන්නේ patient මේ hyper arousal කියන්නේ reduced sleep වෙලා anxiety symptoms ඇවිල්ලා tremors ඇවිල්ලා sweaty palms එක patient මොකකටවත් concentrate කරන්න බැරි hyper arousal state එකක් එනවා. හරිද ළමයි? ඒක හොස්සලමින් නැස්ස යන්න බැරි ඒ වගේ hyper arousal state එකක් එනවා. හරිද? එක feature එක හරියයි. hyper arousal. දෙවෙනි feature එක තමයි re-experiencing. හරිද? ඒ කියන්නේ එයා psychologically ඒ event එක re-experience කරනවා. හරිද? තේරෙනව නේද? වෙඩි වැදුනා නම් වෙඩි වෙච්ච එක re-experiencing කරනවා. හරිද? මෙන්න මේ තුන මතක තියාගන්න වචන තුන hyper arousal, re-experiencing, avoidance. avoidance කියන්නේ ළමයි මේ situation එක මග අරින්න patient තනිකරම මේ avoidance කරන තනිකරම situation එක මග අරින්න.
හරිද? හරිද? ළමයි ඒ කියන්නේ හරියයි. මේකේ ක්ලාසිකල්ම දේ තමයි ඒගොල්ලෝ ඇවොයිඩන්ස් තමයි. ඒ කියන්නේ පුළුවන් තරම් ඒ කියන්නේ අයිසොලේට් වෙලා ඉන්න බලනවා. ඒ කාර් එකක් ඇක්සිඩන්ට් වුණා නම් ඒ කාර් එකට නගින්න නැතුව ඉන්නවා. ගෙදරක් මොනවා හරි ගෙදරකදී උඩ දෙන්නම් මේ පැත්තේ යන්න නැතුව ඉන්නවා. හරිද? වෙපන් එකක් අතට ගන්න නැතුව ඉන්නවා. මේ වගේ. හරිද? රීඑක්ස්පීරියන්සින් කියන එක ළමයි අර ෆ්ලෑෂ් බැක්ස් වගේ. ඒ කියන්නේ ඉමේජස් එනවා ඊළඟට අර ඉමෝෂන්ස් එනවා නයිට්මෙයාර්ස් පේනවා. අන්න ඒව තමයි රීඑක්ස්පීරියන්සින් කියන්නේ. හරිද? ඔය ෆිල්ම්ස් එහෙම බලලා ඇතිනේ ළමයි. හරිද? හරිද ළමයි? ළමයි හරියයි. ඊළඟට සර්වයිවල්ස් ගිල්ටි කියලා තියෙනවා. ඒ කියන්නේ සමහරලාට දෙන්නෙක් ඉඳලා එක්කෙනෙක් මැරුණා නම් අනිත් එක්කෙනාට අර බේර ගන්න පුළුවන් වෙන ගිල්ටි එක. ඒක කියන සර්වයිවල් ගිල්ටි කියලා. හරිද? සර්වයිවල් ගිල්ටි කියලා තියෙනවා. ඊළඟට ඉරිටබල් වෙන්න පුළුවන් මේ පේෂන්ට් එකට ડિප්‍රෙෂන් එකක් යන්න පුළුවන්. කොමෝබිඩ් ડિප්‍රෙෂන් යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ડિප්‍රෙෂන් හෑන්ඩ් ඉන් හෑන්ඩ් යනවා. හරිද? හරිද? එතකොට මේ පේෂන්ට්ලගේ ප්‍රීමෝබිඩ් පර්සනැලිටි එක කියන්නේ කලින් මේගොල්ලෝ කොහොමද දේවල් දරාගත්තේ කියන එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. ඒ කියන්නේ කලින් මේ දේවල් කොහොමද දරාගත්තේ කියන එක මාරම ඉම්පෝර්ටන්ට් ළමයි. හරිද? එතකොට මේ පේෂන්ට්ලට ෆාමකොලොජිකල් මැනේජ්මන්ට් එකකුත් ඕන වෙනවා ළමයි. non ෆාමකොලොජිකල් මැනේජ්මන්ට් එකකුත් ඕන වෙනවා. හරිද? ෆාමකොලොජිකල් මැනේජ්මන්ට් එකේ තනිකරම ඇන්ටි ඩිප්‍රෙසන්ට්ස් දෙන්න පුළුවන්. SSRI දෙන්න පුළුවන්. SNRI දෙන්න පුළුවන්. හරිද? හරිද? හරිද ළමයි? SSRI එකක් දෙන්න පුළුවන්. ඕනනම් SNRI එකක් දෙන්න පුළුවන්. හරිද? ඊළඟට ඇන්ටි ඩිප්‍රෙසන්ට්ස් දෙන්න පුළුවන්. ඇන්සයිටි ඩිසෝඩර් වගේම. හරිද? හරිද? හරිද ළමයි? අයියේ පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් කරේ නෑනේ අපිට. කරේ නැද්ද? නෑනේ. නෑ අයියේ ඒක කරේ නෑනේ පෝස්ට්පාර්ටම් සයිකෝසිස් ඒ ටික කරා. ඕක කරේ නෑ. මම ඉඳන් හිටියේ කියලා. හරි මම කියලා දෙන්න වෙලාවක. මේ කියලා දෙන්නත් ඉතින් පන්තියෙන් ඉත කට්ටිය. ඒකනේ ප්‍රශ්නේ. කියලා දෙන්නකම. හරිද? මේ හරිද? මම එක්සෑම් එකට ඕන නිසා ටක් ගාලා කියලා දෙන්නම් මේ ටික. හරිද? එතකොට අර නෝමල් ඇන්සයිටි ඩිසෝඩර් එක මේ මැනේජ් කරන විදියටමයි මම කරේ නෑ නේ PTSD. මම මෙච්චරලා හිතන්නේ මම මේක කරලා දුන්නා කියලා. හරිද? එතකොට මේ PTSD එකේ හුරතල් කතන්දරේ තමයි acute stress response කියන එක. ඒ කියන්නේ අර වගේ අර කාඩිනල් සිම්ප්ටම්ස් තුන නැතුව patient නිකන් අර nightmares ඔය වගේ විතරක් එනවනම් අන්න ඒකට කියනවා acute stress response කියලා. හරිද? adjustment disorder කියන එක ඔයාලා දන්නවනේ ළමයි. adjustment disorder කියලා දෙන්න තියෙන්නේ depression වලට වැඩිය ටිකක් හුරතල් එක තමයි adjustment disorder එක. එතකොට DD විදියට ගන්න පුළුවන් PTSD adjustment disorder and acute stress response කියලා. acute stress response කියන්නේ අර වගේම startled reactions ඒව තියෙනවා. හැබැයි මේ අච්චර PTSD තරම් hyper arousal ඊළඟට flashback වෙනවා ඊළඟට avoidance අන්න ඒව නැහැ. හරිද? manage කරන එකේදී වැඩි වෙනසක් නැහැ ළමයි manage කරන එකේදී තනිකරම වෙන්නේ මේ anxiolytics දෙන්න පුළුවන්. අපි අර SSRI එකක් හරි SNRI එකක් හරි ඊළඟට දෙන්න පුළුවන් රිලැක්සේෂන් ටෙක්නික්ස් මේන්ටේන් කරන එක තමයි. දැන් හිතන්න කාට හරි මේ මොන හරි මොඩ ඇක්සිඩන්ට් එකක් තියෙනවා කියලා මුලින්ම patient රිලැක්සේෂන් ටෙක්නික්ස් ට්‍රේන් කරලා කාර් එකේ දොර ඇරලා කාර් එක පේන දුරට එක්කන් යන්න පුළුවන්. ඊළඟට කාර් එකේ දොර ඇරලා පෙන්වන්න පුළුවන්. ඊළඟට ඉමිට කාර් එකේ වාඩි කරලා පෙන්වන්න පුළුවන්. ඊළඟට එයා ඒ ලෙවල් එක පාස් වුණාට පස්සේ එන්ජින් එක ස්ටාර්ට් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඉමිට එලවන ගාන තමයි patient rehabilitate කරන්න පුළුවන්. හරිද? 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 හරි. ඊළඟට මේගොල්ලන්ට දෙන්න හරියයි. පුළුවන් තමයි SSRI එකක් දෙන්න පුළුවන්. SNRI එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම්
SSRI තමයි සාමාන්‍යයෙන් කෙලින්ම දෙන්නේ. එහෙම නැත්නම් SNRI එක කම්බයින් කරන්න පුළුවන්. ඒකවල ડિප්‍රෙෂන් වගේ දත් තියෙනවා නම් ක්ලොමිප්‍රොමින් අන්න ඒ වගේ ඒවා මේ ට්‍රයිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් කම්බයින් කරලා දෙන්න පුළුවන්. ඇන්සයිටි එක ගොඩාක්ම වැඩි නම් බස්පිරෝන් වගේ ඩ්‍රග් එකක් දෙන්න පුළුවන්. බස්පිරෝන් කියලා දුන්නද? බස්පිරෝන් කියලා දීලා තියෙන්නේ ඔය ජනරලයිස් ඇන්සයිටි ඩිසෝඩර් එකට බස්පිරෝන් කියලා දීලා තියෙන්නේ. ඇල්කොහොල් කියලා දුන්නා, ඔය ටික කියලා දුන්නා. ළමයි මට 4ට බෝඩ් මම ඔන් කොලිය නිසා මට 4ට බෝඩ් රවුන්ඩ් එකට යන්නත් ඕන. අනිත් එක මේ අර බ්ලඩ් ෂුගර් හයි මනුස්සයට මුනේ මොකද කියලා බලන්න යන්නත් ඕන. මේ ඔයාලට තේරෙන්නේ නැති තව අහගන්න තියෙන තැන් මොනවද? ළමයි 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 තේරුණායි. හරිද? මම ටග්ගාලා ටිකක් කියලා දෙන්නම් පෝස්ට්පාර්ටම් ඩිසෝඩර්ස් ගැන. පෝස්ට්පාර්ටම් ඩිසෝඩර්ස් වල තුනයි තියෙන ළමයි. එකක් තමයි පෝස්ට්පාර්ටම් බ්ලූස් කියලා. ඒ කියන්නේ පෝස්ට්පාර්ටම් බ්ලූස් කියන එක ළමයා හම්බෙලා දවස් දෙකක් තුනක් වගේ බොහොම ඉක්මනට එන එකක්. හරිද? ඒකෙදි කරන්නේ අම්මට නිකන් සපෝටිව් ට්‍රීට්මන්ට් දෙනවා විතරයි. මොකද ඩ්‍රග්ස් එහෙම ඕනේ නැහැ. ඒ කියන්නේ අම්මා කෙනෙකුට ගොඩක් වෙලාට අර ඇන්සයිටි එක ඊළඟට කලින් එක්ස්පීරියන්සස් නැතිකම ඊළඟට බලා ගන්න කෙනෙක් නැතිකම අලුත් වෙනසට මූණ දී ගන්න බැරි කම තමයි පෝස්ට්පාර්ටම් බ්ලූ එක කියන්නේ. ඒක නිකන් ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර් වගේ. හරිද? හරිද? හරි. එතකොට මේ අම්මලගේ ඇන්සයිටි එක මැනේජ් කරන එක තමයි කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට ෂෝට් බෙන්සෝඩයිසපින් පොඩි පාරක් දුන්නම ඇති. ක්‍රොනොසිපෑම් 0.5 වගේ ඩෝස් එකක් දුන්නාම අම්මලා නිකම්ම සෙටල් වෙනවා. රීඇෂුවර් කරන්න විතරයි තියෙන්නේ. හරිද? හරිද? හරියයි. ඊළඟට පෝස්ට්පාර්ටම් ડિප්‍රෙෂන් කියලා එකක් තියෙනවා ළමයි. ඒක සාමාන්‍යයෙන් එන්නේ සති ගාණක් වගේ ඇතුළත තමයි එන්නේ. ඒ කියන්නේ සති කීපයක ඉඳලා මාසයක් ඇතුළත පෝස්ට්පාර්ටම් ડિප්‍රෙෂන් කියන එක එනවා නම් එනවා ළමයි. හරිද? ඒකේ වෙන්නේ ළමයාට කිරි දෙන්න අම්මා කැමති වෙන්නේ නැහැ. ඊළඟට ස්ලෝ මූඩ් එකෙන් ඊළඟට ළමයාව ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට හරිම ඉරිටබල්. හරිද? අන්න ඒව තමයි ඒ කියන්නේ ડિප්‍රෙෂන් වල ෆීචර්ස් එක කියන එක තමයි පෝස්ට්පාර්ටම් ડિප්‍රෙෂන් කියන්නේ. හරිද? 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 එතකොට හරි. සුයිසයිඩල් අයිඩියාස් තියෙන පුළුවන්, සෙල්ෆ් නිග්ලෙක්ට් ඒවා තියෙන පුළුවන්, ඊළඟට ෆීඩින් ඩිනයි කරන්න පුළුවන් ෆීඩින්, ඊළඟට ළමයාගේ කොග්නිටිව් ඉම්පයර්මන්ට් ඒවා ගැන හිතන්න නැති වෙන්න පුළුවන්. ඊළඟට ළමයාගේ අම්මගේ තියෙන බොන්ඩින් එක නැති වෙන්න පුළුවන්. ඒව තමයි මැටර්නල් ડિප්‍රෙෂන් වල ෆීචර්ස්. හරිද? හරිද? හරි. දෙන්න පුළුවන් ඩ්‍රග්ස් ටික තමයි ෆ්ලෝක්සටින් දෙන්න පුළුවන්, වෙන්ඩෆ්ලැක්සින් දෙන්න පුළුවන්, ඇමිට්‍රිප්ටලින් දෙන්න පුළුවන්. ඕක තමයි ওই ඩ්‍රග්ස් වලින් තමයි ඕක මැනේජ් කරන්නේ. මේවා ලැක්ටේෂන් එකේදී සේෆ්. ෆ්ලෝක්සටින්, වෙන්ඩෆ්ලැක්සින් and ඇමිට්‍රිප්ටලින්. ඔය ට්‍රයිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට් වල ওই ටික තමයි දෙන්නේ සිවියර් කේසස් වලදී. සාමාන්‍ය මාස 6ක් 9ක් දුන්නම ඇති මුළු ගෙදරම කට්ටිය සයිකෝ එඩියුකේට් කරන්න ඕන. අනිත් එක තමයි මම කිව්වා මේගොල්ලන්ට ECT දෙන්න පුළුවන්ද බැරිද? සිවියර් කේස් වලදී පුළුවන්. සිවියර් කේස් එකේදී පුළුවන්. ඊළඟට එනවා පෝස්ට්පාර්ටම් සයිකෝසිස් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෝස්ට්පාර්ටම් පීරියඩ් එකේ සති ගානකදී තමයි සති ගානක ඉඳලා මාස ගානක් තමයි මේකත් පටන් ගන්න. එතකොට පේෂන්ට්ලට සයිකෝටික් ෆීචර්ස් තියෙනවා. ඒ කියන්නේ සෙල්ෆ් හාම් කරන ඒවා, රිස්ක් ටේකින් බිහේවියර්ස්, සයිකෝටික් ෆීචර්ස් අන්න ඒවාට පස්සේ තමයි පෝස්ට්පාර්ටම් සයිකෝසිස් කියන එක නිකන් සිසොෆීනික් ෆීචර්ස් වගේ තමයි. හරිද? 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 හරි. ඊළඟට එතකොට මේකට දෙන්නේ ළමයි හැලපෙරිඩෝල්නුයි රෙස්පෙරිඩෝල්නුයි තමයි දෙන්න පුළුවන් ඩ්‍රග්ස් ටික. හැලපෙරිඩෝල් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෙස්පෙරිඩෝන් හරි ඔලැන්සපීන් හරි දෙන්න පුළුවන්. හරිද? අපේ නෝමල් සිසොෆීනියා මැනේජ් කරන විදිය තමයි. හරිද? හරිද ළමයි?
හරිද? හරියයි. හරියයි. ලිතියම් වගේ දැන් හිතන්නකො patient කෙනෙකුට එනවා postpartum depression plus psychosis. postpartum depression plus psychosis. කොහොමද patient manage කරන්නේ? postpartum depression plus psychosis. depression part එකට මොකද දෙන්නේ? ඇන්ටි ඩිප්‍රෙසන් දෙන්න antidepressant ඕන, ඇන්ටි සයිකොටික් දෙන්න ඕන සර්. antipsychotics ඔන්න combination එක තමයි දැන් නිකන් මොලේ කල්පනා කරොත් ඔක් ගහ ගන්න පුළුවන්. ඊළඟට patient කෙනෙකුට mood symptoms ආවොතින් mood ආවොතින් lithium දෙන්න පුළුවන්ද? බෑනේ. හරිද? valproate දෙන්න පුළුවන්ද? බෑ. බෑ. එතකොට ඊළඟට දෙන්න පුළුවන් drug එක මොකද්ද? ලැමට්‍රිජ්. lamotrigine දෙන්න පුළුවන්. තව මොකක්ද මම කියලා දුන්නා නේද? මම මතක නැහැ මොකද අනිත් එක කියලා. lamotrigine දෙන්න පුළුවන්. lamotrigine දෙන්න පුළුවන්. සෝඩියම් වැල්ප්‍රෝට් එකයි මේ ලැක්ටේෂන් එකේදී දෙන්න පුළුවන් නේ. ප්‍රෙග්නන්සි එකේදී විතරයිනේ ඔව් කන්ට්‍රාඉන්ඩිකේෂන්. ඔව් sodium valproate එක lactation එකේදී දෙන්න පුළුවන් pregnancy එකේ contraindicated. හරිද? cardiac deformities වෙන නිසා. හරිද? ඊළඟට මොනවද postpartum අම්මා කෙනෙකුට ECT වල indications තුනක් තියෙනවා. එකක් තමයි severe psychosis, ඊළඟට poor response to medications, අනිත් එක තමයි suicidal risk. ඔය ටිකේදී postpartum අම්මා කෙනෙකුට ECT දෙන්න පුළුවන්. හරිද ළමයි? හරිද? හරියයි. මේ එකක් තමයි අම්මා කෙනෙක්ගේ suicidal ලොකුවට depression එක suicidal risk තියෙනවා නම් ECT දෙන්න පුළුවන්. අනිත් එක postpartum psychosis වලට දෙන්න පුළුවන්. අනිත් එක postpartum depression වලට දෙන්න පුළුවන්. හරිද? හරිද? හරියයි. තේරුණාද? ප්‍රමාණවත්ද? අනිවාර්යයෙන්ම ඔයාලට එන කේස් දෙකම උතන ඇති. මම කියලා දීපු ටිකේ මම කියලා දීපු ටිකෙන් අනිවාර්යයෙන්ම ඔයාලට එන කේසස් දෙකම ඇති. හරිද? හරිද? හරියයි. මේ එකම දේ තමයි හිස්කොල බාර දෙන්න එපා, මොනවා හරි ලියලා දෙන්න. හරිද? මොනවම හරි ලියන්න. වරදින්න හරි try කරන්න ලියන්න. නිකන් නොලියන්නට වැඩිය ලියන්නක 1000න් සම්පතයි. හරිද? හරිද ළමයි? ප්‍රශ්නේ කොච්චර අමාරු වුණත් මොනවා හරි දන්න ටිකෙන් ලියන්න. හරිද? හරිද ළමයි? හොඳට ප්‍රශ්න කියවන්න. හොඳට ප්‍රශ්න කියවලා හරියට විදිහට උත්තර ලියන්න. මම උගන්වපු තියලා ටික බැඩිත් එක්ක ඇති. හරිද? හරිද ළමයි? හරියයි. හරි ළමයි මම දැන් බෝඩ් ග්‍රවුන්ඩ් එකට දුවන්න ඕන. හැමෝම පරිස්සමෙන් ඉන්න පාඩම් කරලා හොඳට වැඩ ටික කරගන්න. හරිද ළමයි? නොතේරෙන දා තිබ්බොත් අහන්න. හරිද? හරියයි. thank you අයියේ. හෙට පුළුවන් වුණොත් මේ චයිල්ඩ් සයිකියාට්‍රි කියලා දෙනවා. හරිද? ළමයි මේ පුළුවන් කට්ටියන් අනිවාර්යයෙන් MCQ දෙකක් විතර එකකින් ගොඩ දාගන්න පුළුවන් වෙයි. මම අහන් ඉඳලා ගිහිල්ලා ගහන්න පුළුවන් ගන්නට කියලා දෙන්න. හරිද? හරියයි. හරි ළමයි. good night. thank you. good night. I need the exam is it?